අපි ඊළඟට කතා කරන්නේ 2016 ව්‍යාපාර අධ්‍යයන පේපර් එකේ දෙවෙනි කොටස. අපි පළවෙනි කතා කරා ව්‍යාපාර අධ්‍යයනයේ කොටස. දැන් තියෙන ගිණුම් කරන කොටස. මේකෙදිත් අපිට ඉස්සෙල්ලා වගේම ප්‍රශ්න තුනක් හම්බ වෙනවා. එකකින් වාට කැමති ප්‍රශ්න දෙකක් තෝරාගෙන පිළිතුරු සපයන්න පුළුවන්. අපි මෙතන බලමු දෙවෙනි කොටසේදී කොහොමද තියෙන්නේ කියලා. පළවෙනි ප්‍රශ්න දෙක ඒකේ ලියලා තියෙනවා ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න කියලා. ඒක අපි පස්වෙනි ප්‍රශ්නේ ගත්තොත් පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසේ අයන්න. අපෙන් අහලා තියෙන්නේ සරල ප්‍රශ්නයක්, තීරණ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ ගිණුම් කරණ යන කුමක්ද? ගිණුම් කරණ කියන්නේ මොකක්ද කියන එක තමයි අහලා තියෙන්නේ ලකුණු ලකුණු දෙකකට වගේ දෙකකට කියන ලකුණු එකක් වගේ තමයි හම්බෙන්නේ පළවෙනි කොටසට. දෙවෙනි කොටසේ ලකුණයි. ලකුණු දෙකයි ඉඳන් අපි සරල උත්තරයක් ලියමු ගිණුම් කරණ කියන්නේ මොකක්ද කියන එක. අපි කරනවා සාමාන්‍යයෙන් ගිණුම් කරණයට විවිධ අර්ථකථන තියෙනවා විවිධ ආයතන වලින් විවිධ ගිණුම් කරන සංගම් වලින් විවිධ පුළුල් නිර්වචන දීලා තියෙනවා අපිට එච්චර ලොකු නිර්වචනයකට යන්න අවශ්‍ය නැහැ අපි සරල නිර්වචනයක් දැම්මු ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන්ට එම තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය සරලවම අපි කියනවා ගිණුම් කරණය කියලා අපි ඒකට උත්තරයක් ලියමු සරලවම ගත්තොත් ගිණුම් කරණය කියලා කියන්නේ සරලවම ගත්තොත් ගිණුම් කරණය කියන්නේ ව්‍යාපාරයේ කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන තොරතුරු සැපීමේ ක්‍රියාවලිය. තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන තොරතුරු සැපීමේ ක්‍රියාවලිය අපි කියනවා සරලවම ගිණුම් කරණය කියලා. සරලවම කියනවා ගිණුම් කරණය කියලා. ඊළඟට අපෙන් අහලා තියෙන්නේ ව්‍යාපාරික අයිතිකරුගේ හිමිකම් වෙනස් වීමට බලපාන කරුණු දෙකක් ලියන්න. ව්‍යාපාරික අයිතිකරුගේ හිමිකම් වෙනස් වීමට බලපාන ප්‍රධාන කරුණු දෙකක් කියන්නේ අනිවාර්යයෙන්ම ප්‍රාග්ධනය අමතර ප්‍රාග්ධනය හෝ ප්‍රාග්ධනය වෙනස් වුණාම හිමිකම් වෙනස් වුණා තමයි ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම් වෙනස් වෙන්න පුළුවන් බලපාන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි බලමු මොකද්ද ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම වෙනස් වීමට බලපාන දේවල්. එකක් අපිට ගන්න පුළුවන් අමතර ප්‍රාග්ධනය යෙදුවාම ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම වෙනස් වෙන්න පුළුවන්. එකක් තමයි අමතර ප්‍රාග්ධනය යෙදවීම. අපිට එකක් ගන්න පුළුවන් අමතර ප්‍රාග්ධනය යෙදුවාම ව්‍යාපාරයේ අයිතිකරුගේ එකක් අපි ගත්තා අමතර ප්‍රාග්ධනය යෙදවීම. තා පුළුවන් ගැනිලි ගන්න පුළුවන් වියදම් ලැබීම ආදායම් ලැබීම වියදම් ගෙවීම ආදායම් ලැබීම එතකොට ලාභය අලාභය මේ වගේ දේවල් අපිට පුළුවන් ගන්න ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම් වෙනස් වීමට ගැලපෙනවා කියලා. ඊළඟට අපිට දීලා තියෙනවා රවිගේ ව්‍යාපාරයේ 2016 සැප්තැම්බර් මාසයට අදාළ ණයට විකුණු පිළිද විස්තරයක් දීලා පොඩි සපයම් කරුවෝ දෙන්නේ කියලා දීලා ගැනුම් කරුවෝ කියන දෙන්නේ දීලා අපිට කියලා තියෙනවා රවිගේ ව්‍යාපාරයේ 2016 සැප්තැම්බර් මාසයේ විකුණුම් ජර්නලය පිළියෙල කරන්න කියලා ලකුණු දෙකකට. පොඩි විකුණුම් ජර්නලයක් ගහමු. ලකුණු දෙකකට තියෙන්නේ ලොකු නෑ ගැනුම් කරුවෝ දෙන්නයි ඉන්නේ.
අපි පොඩි විකුණුම් ජාලයක් එතන සටහන් කරගමු. දිනය ඉන්වොයිස් අංකය දැනුම්කරු වටිනාකම ලෙජර් පිටු ඔන්නොච්චරයි අපේ ආකෘතියට අවශ්‍ය වෙන්නේ. ඔන්නොච්චරයි අපිට ආකෘතියට අවශ්‍ය වෙන්නේ. දිනය ඉන්වොයිස් අංකයේ දැනුම්කරු වටිනාකම ලෙජර් පිටුව. අපි මෙහෙම පොඩි ගිණුමක් ගහගමු. ඊළඟට ටූල් 3-4ක පොඩි ගිණුමක් ගවනවා. හරි අපි මේකෙන් උඩින් ලියනවා. විකුණුම් ඉන්වොයිසිය මේ තියෙන්නේ විකුණුම් ඉන්වොයිස් එක ආකෘතිය දිනේ ඉන්වොයිස් අංකය ගැනුම් කර වටිනාකම ලෙජර් පිටුව. දැන් අපිට තියෙන්නේ මේකේ තියෙන තොරතුරු ටික බලලා මේකට අතුලත් කරන එක විතරයි. දිනේ තියෙනවා 2016 9යි 10 වෙනිදා කියලා අපි ඒකත් දානවා 10යි 9යි 2016 ඉන්වොයිස් අංකය අපිට දීලා තියෙනවා ඉන්වොයිස් අංක 102 ඒවත් ඒ විදිහටම දාගන්න. මේ තියෙන තොරතුරු විතරයි දාගන්න තියෙන්නේ. දැනුම් කරගෙන නම දීලා තියෙනවා රාමා. වටිනාකම දීලා තියෙනවා 1 රුපියල් 200 වගේ ටී-ෂර්ට් 10යි. 1 රුපියල් 200 ගාන ටී-ෂර්ට් 10යි කියන්නේ 200 වැඩි කිරීම 10 රුපියල් 2000යි. මෙයාට වෙනද වට්ටමක් දීලා තියෙනවා රුපියල් 110ක. ඒ කියන්නේ 2000ට 110යි කියන්නේ රුපියල් 200ක් අඩු කරලා මෙයාගෙන් අරන් තියෙන්නේ 1800යි. මෙයාගෙන් අරන් තියෙන්නේ 1800. අපි වටිනාකම විදිහට දාන්නේ 1800යි. අර මෙතන ඕන පැහැදිලි වෙන මම ඉස්සරහින් දාන්නම් 1800 ඇවිල්ලා තියෙන්නේ 2000න් 110ක් අරගෙන ඒ කියන්නේ 2000න් 90ක් විතරයි අරන් තියෙන්නේ. ඒකට 1800යි. ඒතර අපිට පුළුවන් බලා ගන්න 1800 තමයි වටිනාකම 110ක් අඩු කරා වට්ටමකට. ඊළඟට දීලා තියෙනවා 2016 922 වෙනිදා ඉන්වොයිස් අංක 103 යටතේ සීතා අරන් තියෙනවා 1 රුපියල් 50 බැගින් ලේන්සු 100ක්. එයාටත් ඒකම තමයි දාන්නේ 922 දිනේ දැම්මා 2016 එයාගේ ඉන්වොයිස් අංක 103 ගැනුකරුගේ නම සීතා එයාට වෙනද වට්ටමක් දීලා තියෙනවා 105ක. එහෙනම් 50 වැඩි කිරීම 100 5000යි 5000න් අඩු කරන්න ඕනේ 105ක් 105ක් කියන්නේ 5000න් 105ක් කියලා කියන්නේ 250යි. ඒකට 4750ක මුදලක් තමයි එයාගේ වටිනාකම වෙන්නේ. මම දැන් ඉස්සරහින් දාන 4750 ආපු හැටි 5000න් 105ක් අඩු වෙලා ඒ කියන්නේ 95ක් තමයි ගත්තේ. 4750යි. හරි. ඊළඟට අපිට තියෙන්නේ අවසානයේදී මේ දෙක එකතුව අරගෙන විකුණුම් ගිණුමට බර කරා. 1800යි 4750 දෙක එකතු වෙනවා 6550ක් අපි ඉස්සරහින් ලියනවා විකුණුම් ගිණුමට බැර කරා. විකුණුම් ගිණුමට බැර කළා. අපි මේක දානවා සැප්තැම්බර් මාසෙ ඉඳලා 9:30 කියලා දිනේ දාගත්තා නම් හරි. අවසාන මාසයේ අවසාන දිනේ දානවා එතනට. ඒක තමයි විකුණුම් ඉන්වොයිසියක් වෙන්නේ. හරිම සරලයි ඒක. දිනය ඉන්වොයිස් අංකය දැනුම් කරු වටිනාකම දැම්මා ලෙජර් පිටුව කියලා දැම්මා. ඒ ආකෘතිය වල ඒව නැත්තම් අදාළ නැහැ. නිකන් ආකෘතිය දාගත්තාම ඇති. ලෙජර් පිටුව එහෙම අපිට මේක දීලා නැහැ. ඉන්වොයිස් අංක විතරයි දීලා තියෙන්නේ. ඒ තියෙන තොරතුරු ටික දැම්මා. අවසානයේදී විකුණුම් ගිණුමට බැර කරා කියලා සඳහන් කරා. හරි. ඊළඟට අපිට ආයි ඒකේ තුන්වෙනි කොටස තියෙනවා. තරිදු පාසල් උපකරණ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් 2016 1 දින ආරම්භ කරන ලදී. එදිනට සිදු වූ ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ. ගනුදෙනු පහක් දීලා තියෙනවා. අපිට අපෙන් ඉල්ලන්නේ අදිනු ගනුදෙනු ටික ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය දක්වන්න. අපි දන්නවා සරලම මූලික ගිණුම් කරන සමීකරණය වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. අන්නේ ගිණුම් කරන සමීකරණයට මේක ඇතුළත් කරන්න කියලා තමයි අපිට කියන්නේ. මේගොල්ලෝ අපි වෙනුවෙන් පළවෙනි එක කරලා දීලා තියෙනවා. අපිට කියනවා පිළිතුරු සැපීමේදී මේ වගේ ආකෘතියක් අඳින්නලු ඔයත් ඔයත් ඔයගේ
පේපර් එකේ උත්තරේ ලියද්දි මේ ලියලා තියෙන විදිහටම ආකෘතියක් ගහගෙන මේගොල්ලෝ අපේ මේ පළවෙනි එක කරලා දීලා තියෙනවා. බලන්න පළවෙනි එක මොකක්ද තියෙන්නේ? තරඟ ව්‍යාපාරයට මුදල් යෙදීම රුපියල් 50000යි. එතනදී මේගොල්ලෝ කරලා තියෙන්නේ ධන මුදල්. ඒ කියන්නේ මුදල් කියන වත්කම වැඩි කරගෙන තියෙනවා 50000කින්. ඒ වගේම ප්‍රාග්ධනය කියන වත්කම වැඩි කරලා තියෙනවා 50000කින්. අපි මේ වගේ පොඩි සටහනක් ගහලා ඒක කොහොමද හදලා තියෙන්නේ? කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා බීම් කරන සමීකරණයට ගලපන ආකාරය ගැන බලමු. මේ වගේ පොඩි සටහනක් ගහ ගන්න ඕනේ එතකොට. අපි මෙතනින් දාගමු ගණිත ටික දාගමු. ඊට පස්සේ සමීකරණයට අදාළ විදිහට ඒක ලියාගමු සමීකරණය. සමීකරණ කියන්නේ වත්කම් සමානයි වගකීම් ධන හිමිකම. පළවෙනි ගණදෙනුව පළවෙනි එක මේගොල්ලෝ අපිට දීලාම තියෙනවා ඒක. ඒක දාලා තියෙන්නේ මුදල් 50000 සමානයි ප්‍රාග්ධනය පරිගල්ලා තියෙනවා 50000කි. ඒක තමයි පළවෙනිම කොටස. ඒකේ වගකීම් වලට කිසිම සම්බන්ධයක් නැහැ. දෙවෙනි එකට කියලා තියෙනවා ලී බඩු අත්පිට මුදලට ගැනීම රුපියල් 20000යි. ලී බඩු වගේ දෙයක් අත්මුදලට ගත්තාම මොකද වෙන්නේ? වත්කමක් අපිට හම්බ වෙනවා. ව්‍යාපාරයට රුපියල් 20000ක් වටිනා ලී බඩු වෙනවා. ඒ සමගම රුපියල් 20000ක් වටිනා සල්ලි ව්‍යාපාරයෙන් එළියට යනවා. එහෙනම් මුදල් 20000කින් වැඩි වෙලා මුදල් 20000කින් අඩු වෙලා ලී බඩු කියන වත්කම් 20000කින් වැඩි වෙනවා. වත්කම් පැත්තට විතරයි වෙනසක් වෙන්නේ. එතකොට සමීකරණේ කිසිම බලපෑමක් නැහැ. 20000ක් අඩු වෙලා 20000ක් වැඩි වෙනවා කියන එකෙන් සමීකරණයට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. වත්කම් පැත්ත විතරක්. මුදල් වලින් අපි අඩු කරලා දාමු 20000ක්. එගේම ලී බඩු කියලා අපි එකතු කරනවා 20000ක්. අනිත් පැත්තට වගකීම් පැත්තට හිමිකම් පැත්තට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. ඊළඟට බලමු තුන්වෙනි කොටස. තුන්වෙනි සමීකරණය මොකක්ද තියෙන්නේ කියලා. බැංකු ගොඩනැගිල්ලක මාසික කුලිය ගෙවීම රුපියල් 5000යි. ගොඩනැගිල්ලේ මාසික කුලිය ගෙවලා තියෙනවා රුපියල් 5000ක්. එහෙනම් මොකද වෙන්නේ? රුපියල් 5000කින් මාසික කුලිය ගියද්දී රුපියල් 5000ක් අඩු වෙන්න ඕනි. මුදල් වලින් අඩු වෙනවා රුපියල් 5000ක්. ඒ වගේම තමයි ගොඩනැගිලි කුලිය කියලා අපේ හිමිකමෙන් අපි දන්නවා වියදමක් දරුවා නම් අනිවාර්යෙන් ඒක අපේ හිමිකමෙන් අඩු වෙනවා. ආදායමක් හම්බුනා නම් හිමිකමට එකතු වෙනවා. එහෙනම් අපි මෙතන රුපියල් 5000ක් අඩු කරන්න ඕනි හිමිකමින්. එතකොට මුදල් කියලා වත්කම් වලිනුත් රුපියල් 5000ක් අඩු ගන්න ඕනි. එතකොට එන්නේ මුදල් අඩු කරා රුපියල් 5000ක්. වගකීම් වලට කිසිම ගැටලුවක් නැහැ. හිමිකම් වලින් අඩු වෙනවා ගොඩනැගිලි කුලී 5000. එතකොට සමීකරණයට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. බැංකු ණයක් ලබා ගත්ත රුපියල් 25000ක් මුදල් වැඩි වෙනවා 25000කින්. බැංකු ණය කියන වගකීම් වැඩි වෙනවා 25000කින්. මෙන්න මුදල් එකතු වෙනවා 25000කින්. වගකීම් බැංකු ණය වැඩි වෙනවා වගකීම් බැංකු ණය කියන කොටස රුපියල් 25000කින්. මම ඒක පැහැදිලි වෙන්න මෙහෙම හදන්නම්. මේ තියෙන්නේ ඒ අදාළ කොටස. ඊළඟට තියෙනවා ඊළඟට අපිට කියනවා 2016 එක දිනට තරගයේ ව්‍යාපාරයේ පහත අයිතම් වල වටිනාකම වෙන වෙනම දක්වන්නලු. පහත අයිතම් වල වටිනාකම වෙන වෙනම දක්වන්නලු.
අපි වෙන වෙනම දක්වමු මේ කියලාම තියෙනවා මොනවද තියෙන්නේ ජංගම නොවන වත්කම් මොනවද කියලා අහනවා ජංගම නොවන වත්කම් අපිට තියෙනවා රුපියල් 20000ක ලී බඩු දැන් අපි මේ කරන්නේ තුන්වෙනි කොටසේ යන්න ජංගම නොවන වත්කම් අපිට දිනවා ලී බඩු රුපියල් 20000 රුපියල් 20000ක ලී බඩු අපිට තියෙනවා ඊට ජංගම වත්කම් විදිහට මොනවද අපෙන් අහනවා තියෙන්නේ ජංගම වත්කම් මොනවද අපි ළඟ තියෙන්නේ අපි බලමු ජංගම වත්කම් විදිහට තියෙනවා උපකරණ තොගයක් තියෙනවා රුපියල් 10000ක උපකරණ තොගය තියෙන රුපියල් 10000ක ඒ වගේම අතති මුදල් තියෙනවා රුපියල් 50000ක අතති මුදල් තියෙනවා 50000ක ජංගම වත්කම් තියෙනවා සම්පූර්ණයෙන්ම රුපියල් 60000ක ඊළඟට අපෙන් අහනවා මුළු වගකීම් කොච්චරක් තියෙනවද කියලා මුළු වගකීම් අපිට තියෙනවා පාසල් උපකරණ තොගයක් ණයට ගත්ත ණය හිමියෝ 10000ක් සහ බැංකු ණය 25000ක් සමග 35000ක මුළු ණයක් අපි ළඟ තියෙනවා මුළු වගකීම් එන්නවා අපි ළඟ තියෙනවා බැංකු ණයක් රුපියල් 25000ක් බැංකු ණය 25000ක් ණය හිමියෝ අපි ඉන්නවා ඒ කියන්නේ අර පාසල් උපකරණ අපි ණයට ගත්ත ණය හිමියෝ අපි ඉන්නවා රුපියල් 10000ක් එතකොට 35000ක් ඉන්නවා අපේ මුළු වගකීම් ඊළඟට අපෙන් අහනවා මුළු හිමිකම් අපි බලමු අපි 50000ක් තමයි දෙව්වේ ඒකෙන් 5000ක් අපි ගෙව්වා වියදමක් විදිහට එහෙනම් 50000ක් ප්‍රාග්ධනය දැම්මා මෙතනින් හිමිකමෙන් අඩු වුණා ගොඩනැගිලි කුලී වලට 5000ක් රුපියල් 45000ක් තමයි හිමිකමේ හරි ඊළඟට හතරවෙනි කොටස අපිට දීලා තියෙනවා සුළු මුදල් පොතක් දීලා තියෙනවා රමස්ගේ ව්‍යාපාරයේ අපෙන් අහනවා මේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම කීයද මේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම කීයද අපි බලන්න මේ ව්‍යාපාරයේ අග්‍රිමය හොයන්න වෙන්නේ මෙහෙමයි ආරම්භක ශේෂයක් තිබෙලා තියෙන රුපියල් 100ක් එහෙනම් මේක අග්‍රිමයේ ප්‍රතිපූර්ණය කරලා තියෙන රුපියල් 1400ක් එහෙනම් මෙම සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම සම්පූර්ණ මුදල විදියට රුපියල් 1500ක මුදලක් අපිට පුළුවන් ගන්න. එහෙනම් සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම කියන එක රුපියල් 1500යි. රුපියල් 1500 එක ගත්තේ මෙතන තියෙන රුපියල් 100ක් ආරම්භයේදී ඒ 100ට තව මදිපාඩුවක් තමයි 1400ක් දීලා තියෙන්නේ. එහෙනම් 1500ක් හදලා තියෙන්නේ 1400ක් දීලා එහෙනම් 1500 කියන්නේ සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම. එහෙනම් ඊළඟ මාසෙට ප්‍රතිපූර්ණය කරන්න ඕනේ කොච්චරද? ඔයාලට මේ පාර 1500ක් දුන්නට ඔයා ඒකෙන් වියදම් කරලා තියෙනවා 1280ක්. ඔයා 1280ක් වියදම් කරපු හින්දා ඔයාලගේ ඉතිරිලා තියෙන්නේ 220යි. ඉතින් මේ 220ට ඔයා තව ගන්න ඕනි කීයද 1500 වෙන්න නම් ඔයා තව ගන්න ඕනි 1500න් අඩු කරන්න 220ක් 1500 220ක් අඩු කරාම 1280යි
ඔයාට අග්‍රිමේ ප්‍රතිපූර්ණය කරන්න ඕනි 1280ක්. ඊළඟ තියෙනවා ඉහත සුළු මුදල් වලට අදාළ ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්න කියලා. ඒ තියෙන වියදම් ටික පොඩි පොඩි ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්න තියෙන පොඩි ගිණුම් ටිකක් තමයි ගහන්න තියෙන්නේ. අපි ඒ ටික ගහලා දාමු බලන්න. ඔයා ලොකු කොනින් ඕනේ නැහැ. පොඩි ටී ගිණුමක් ගහගන්න. පොඩි ටී ගිණුමක් ගහන්න. පළවෙනි එක මොකක්ද තියෙන්නේ? ගමන් වියදම් ටිකක් තියෙනවා. ගමන් වියදම් කීයද තියෙන්නේ? 470යි ගමන් වියදම් වල එකතුව. මේ බලන්න. මෙතන එකතුව 470යි. මෙතන එකතුව 220යි. මෙතන එකතුව 390යි. ලෙජර් ගිණුමක් තියෙනවා. ජයන්ති කියලා කෙනෙකුට රුපියල් 200ක් ගෙවුවා. ඔයා මෙහෙම කරන්න. ගමන් වියදම් කියලා ගිණුමක් ගහන්න. ඒකට මාසයේ අවසානයේදී 1.31 සුළු මුදල් කියලා 470ක් හර කරා. ඊළඟට වාර තියෙනවා ගමන් වියදම්. ඊළඟට වාර තියෙනවා තැපැල් වියදම් කියලා ගිණුමක්. තැපැල් ගිණුමේ රේෂය අන්තිමට තියෙනවා 220ක් 1.31 220ක් තියෙනවා තැපැල් වියදම් ගිණුම. සුළු මුදල් කියලා 220ක් හර කරනවා. හර කරනවා සුළු මුදල් කියලා. ඒ වගේ ලෙජර් ගිණුම් තව දෙකක් තියෙනවා. ලිපි ද්‍රව්‍ය කියලා ගිණුමක් තියෙනවා. ලිපි ද්‍රව්‍ය ගිණුමටත් ඒ වගේම පොඩි ටී ගිණුමක් ගැව්වා ලිපි ද්‍රව්‍ය කියලා. ලිපි ද්‍රව්‍ය තීරු එකතුව බලන්න 390ක් කියලා අපිට ගාණ දීලා තියෙනවා. එහෙනම් ලිපි ද්‍රව්‍ය කියලා ගිණුමේ නම ලිව්වා. ඒකටත් මාසේ අන්තිම දිනේ දැම්ම 1.31 සුළු මුදල් 390යි. අවසානයේදී තියෙන්නේ ලෙජර් ගිණුමක් ජයන්ති කියලා කෙනෙකුට රුපියල් 200ක් ගෙවලා තියෙනවා. අපි හින්දා ලෙජර් ගිණුමක් හින්දා අපි යාගේ නමෙන්ම ගිණුමක් විවෘත කරනවා. ලෙජර් ගිණුමක් හින්දා එයාගේ දීම දානවා ජයන්ති කියලා. එයාගේ නමට ගිණුමක් ඕපන් කරනවා අපි. ඊට පස්සේ එයාගේ නමට අපි ලියනවා සුළු මුදල් කියලා රුපියල් 200ක් 1.31 සුළු මුදල් කියලා රුපියල් 200ක් දැම්මා. හරි. ඊළඟට බලන්න ඊළඟ තියෙනවා යත සුළු මුදල් වලට අදාළ තොරතුරු ලෙජර් ගිණුම් වලට පිටපත් කරලා තියෙන්නේ. දැන් අපි ඒක තමයි කරේ. හරි. ඊළඟට අපිට කියලා තියෙනවා ඊළඟ ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේදී අපිට කියලා තියෙනවා බැංකු අයිරාවක් යනු කුමක්ද? බැංකු අයිරාවක් යනු කුමක්ද කියලා තමයි අපේ 6 වෙනි ප්‍රශ්نين අහලා තියෙන්නේ. බැංකු අයිරාවක් කියලා කියන්නේ අපි කලින් කතා කරලා පළවෙනි කොටස කතා කරද්දී ව්‍යාපාරයක බැංකුවක ජංගම ගිණුම් පවත්වාගෙන යන ජංගම ගිණුම් හිමියන්ට දෙන බැංකුවෙන් දෙන විශේෂ වරප්‍රසාදයක් විශේෂ සහනයක් ඒගොල්ලන්ට දෙන සේවයක් තමයි මේ බැංකු අයිරාවක් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් බැංකු ජංගම ගිණුමක යාගේ ගිණුමේ මුදල් නැත්නම් අපි හිතමු රුපියල් 10000ක විතර වියදමක් කරන්න තියෙනවා නම් ඒ 10000ට සල්ලි නැත්නම් රුපියල් 5000ක් ගිණුමක් තියෙනවා නම් එයා 10000ක චෙක් එකක් ලිව්වොත් බැංකුවේ 10000 වියදම දෙනවා. බැංකුවේ අදාළ මුදල් දීලා පස්සේ රුපියල් 5000 එයාගෙන් අය කරගන්නවා. අන්න ඒකට අපි කියනවා බැංකු අයිරාවක් කියලා. බැංකුව මේක ජංගම ගිණුම් හිමියන්ට දෙන විශේෂ සහනයක් විශේෂ සේවාවක්. අපි එහෙනම් ඒකට උත්තරය ලියමු. ඒකට සරල උත්තරය ලියමු. ගිණුම් ශේෂය ඉක්මවා චෙක්පත් නිකුත් කළ විට බැංකුව එම චෙක්පත් නිසා ගිණුම් හිමියාට ණය ගැති වෙන අවස්ථාව කියලා සරලවම අපිට මේක ගන්න පුළුවන්. අපි ගමු. කියන්නේ ගිණුමේ ශේෂය ඉක්මවා කතැගි ගිණුමේ ශේෂය ඉක්මවා ගිණුමේ ශේෂය ඉක්මවා චෙක්පත් නිකුත් කළ විට බැංකුව එම චෙක්පත් නිසා
බැංකුව එම චෙක්පත් නිසා ගිණුම් හිමියා බැංකුවට ණය ගැති වන අවස්ථාව. අපිට සරලව ගන්න පුළුවන් ගිණුම් හිමියා බැංකුවට ණය ගැති වෙන අවස්ථාවක්. ඒ තමයි සරලව කියන්නේ බැංකුව වෛරාවක් කියලා. ඊළඟ තියෙනවා ව්‍යාපාරයේ ජංගම ගිණුමේ මුදල් තැන්පත් කිරීමට අදාළ විත්ත සටහන් ලියන්න ඉතාම සරලයි. බැංකු ගිණුම හර මුදල් ගිණුම බැර. බැංකුවට සල්ලි වැඩි වෙනවා. එතකොට බැංකු ගිණුම හර වෙනවා. ව්‍යාපාරයේ මුදල් ටික අඩු වෙනවා. ව්‍යාපාරයේ ලාච්චියෙන් සල්ලි අඩු වෙනවා. ඒ හින්දා ව්‍යාපාරයේ මුදල් ගිණුම බැර වෙනවා. සරල දෙක සටහන් තියෙන බැංකු ගිණුම හර මුදල් පොත බැර. බැංකු ගිණුම හර මුදල් පොත බැර. ඒක තමයි දිත්ත සටහන. ඊළඟට අපෙන් තියෙනවා දෙවෙනි කොටසේ තියෙනවා පොඩි නිෂ්පාදන ගිණුම් ගානක් තියෙනවා. එකම වර්ගයේ විසිතුරු මල්බදු නිෂ්පාදනය කරන ව්‍යාපාරයක 2016 මැයි මාසයේ ඉඳන් තොරතුරු දීලා තියෙනවා. ඒකක් ගන්න දීලා තියෙනවා. ඍජු වියදම් දීලා තියෙනවා. ප්‍රවාහන වියදම් දීලා තියෙනවා. ඒකක නිෂ්පාදන පිරිවැය දීලා තියෙනවා. අපෙන් අහනවා 2016 මැයි මාසයේ සඳහා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදනයේ යොදා ගන්නා ඍජු ද්‍රව්‍ය, ඍජු වියදම්, ඍජු ශ්‍රමය හැරුණු කොට ගන්නා වෙනත් වක්‍ර පිරිවැය වල එකතුවට අපි කියනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා. අපිට මෙතන නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කීයද කියලා බලා ගන්න පුළුවන්. අපෙන් අහලා තියෙන්නේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය අපි බලමු කීයද කියලා. මුළු නිෂ්පාදන පිරිවැය අපිට හොයා ගන්න පුළුවන් මෙතන ඒකක නිෂ්පාදන පිරිවැය දීලා තියෙන රුපියල් 400ක් කියලා. ඒකක නිෂ්පාදන පිරිවැය දීලා තියෙන රුපියල් 400ක් කියලා. හදලා තියෙනවා ඒකක 100ක්. එහෙනම් සරලවම 400 100ෙන් වැඩි කරාට පස්සේ අපිට පුළුවන් මුළු නිෂ්පාදන පිරිවැය හොයාගන්න. ඒක මෙහෙම සටහන් කරගමු. ඒකක නිෂ්පාදන පිරිවැය ඒකක නිෂ්පාදන පිරිවැය අපි මෙහෙම හොයනවා. මුළු නිෂ්පාදන පිරිවැය අපිට ගන්න පුළුවන් 400 වැඩි කරා 400 වැඩි කරනවා 100ෙන් එතකොට එනවා රුපියල් 40000ක් එනවා මුළු නිෂ්පාදන පිරිවැය. මේ මුළු නිෂ්පාදන පිරිවැය හැදිලා තියෙන්නේ ඍජු වියදම් සහ නිෂ්පාදන පොදු කාර්ය කියන දෙකම එකතු වෙලා. මෙන්න ඍජු වියදම් මෙන්න නිෂ්පාදන පොදු කාර්ය මේ දෙකේ එකතුවෙන් තමයි මුළු පිරිවැය හැදුනේ. දැන් අපි මුළු පිරිවැයක් දන්නවා. ඒ වගේම අපිට ඍජු වියදම් වල එකතුවක් මෙතන දීලා තියෙනවා. ඍජු වියදම් වල එකතුව රුපියල් 30000යි කියලා අපිට ගානේ කියලාම තියෙනවා. එහෙනම් ඔයාලට සරලව මේක හොයාගන්න ලේසි. මුළු නිෂ්පාදන පිරිවැය දීලා තියෙනවා. ඍජු පිරිවැය දීලා තියෙනවා. අපෙන් අහන පොදු කාර්ය පිරිවැය මේ දෙක එකතු වෙන මුළු නිෂ්පාදන පිරිවැය නම් අපිට පුළුවන් මුළු නිෂ්පාදන පිරිවැයෙන් අඩු කරන්න ඍජු වියදම් ටික. අඩු කරා ඍජු වියදම්. එතකොට එනවා රුපියල් 30000. රුපියල් 30000ක් අඩු කරාට පස්සේ අපිට එනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය රුපියල් 10000යි. ඒක අපි ගත්තේ නිෂ්පාදන පිරිවැය ඍජු වියදම් අඩු කරා. ඒකත් සමීකරණය තමයි ඍජු වියදම් දා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය සමානයි මුළු පිරිවැය. ඊළඟට අහනවා ඒකක විකුණුම් මිල. ඒකක විකුණුම් මිල හදන්න පුළුවන් අපිට. මේක කියලා තියෙනවා ඒකක විකුණුම් මිල තීරණය කිරීමේදී පිරිවැය මත 125ක ලාභාන්තිකයක් තබා ගැනීම. පිරිවැය මත 125ක ලාභාන්තිකයක් තබා ගන්නවලු. ඒකක පිරිවැය අපිට දීලා තියෙනවා
400යි මේ 400ට අපි තව 125ක මිලක් එකතු කරන්න ඕනේ. එහෙම අපිට පුළුවන් 400ට එකතු කරන්න 125ක එහෙම නැත්නම් මුළුමනින්ම 400 100න් 125න් වැඩි කරලා ගන්නත් පුළුවන්. අපි සාමාන්‍යයෙන් ගමු ඒකකයේ විකුණුම් මිල සරල විදිහට ගත්තොත් ඒකකයක විකුණුම් මිල සමානයි අපි ගමු මෙතන පිරිවේ දීලා තියෙනවා පිරිවේ 400යි මේකට එකතු කරනවා ලාභාන්තිකය තමයි 400න් 125ක් එතකොට එනවා 400 ධන 400 125ක් කියන්නේ 100යි එතකොට එනවා රුපියල් 500ක් රුපියල් 500ක් තමයි ඒකකයක විකුණුම් මිල වෙන්නේ. හරි ඊළඟට අපිට දීලා තියෙනවා ජනිත්ගේ ව්‍යාපාරයේ 2016 9යි 30 දිනට බැංකු ගිණුමේ ශේෂය 18000ක් විය. නමුත් 2016 සැප්තැම්බර් මාසයේ බැංකු වල බැංකු ප්‍රකාශනයේ බැංකු ශේෂය හා ගැලපෙන්නේ නැල්ලු වෙනසට හේතු දීලා තියෙනවා අපිට. අපෙන් ඉල්ලන්නේ 9:30 දිනට ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කරලා බැංකු සැසඳුම් ප්‍රකාශයක් පිළියෙල කරන්න කියලා. අපි මුලින්ම සංශෝධිත බැංකු ගිණුමක් ගහලා සංශෝධිත බැංකු ගිණුම හදාගෙන ඉන්න ඕනි. ඊට පස්සේ තමයි සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය උපයෝගී කරගෙන තමයි අපි බැංකු සැසඳුම් ප්‍රකාශය හදන්නේ. මුලින්ම සංශෝධිත බැංකු ගිණුමක් ගහමු. පොඩි ටී ගිණුමක් ගහගත්තාම ඇති රෝල් 3-4ක ගිණුමක් ගහගත්තා. ඒකේ ලියනවා අපි සංශෝධිත බැංකු ගිණුම. සංශෝධිත බැංකු ගිණුම කියලා ගිණුමේ නම ලියාගත්තා. අපිට මේකේ මුලින්ම හැම ගිණුමක්ම අපි හදද්දී ගිණුමේ ශේෂය ආරම්භක ශේෂය අපි අනිවාර්යෙන් දාගන්න ඕනි. අපි ආරම්භක ශේෂය විදිහට අපේ දීලා තියෙනවා බැංකු ගිණුමේ ශේෂය 18000යි. මේ අපේ ළඟ තියෙන බැංකු ගිණුම තමයි අපි මේ සංශෝධනය කරන්නේ. ව්‍යාපාරයේ තියෙන බැංකු ගිණුම තමයි සංශෝධනය කරන්නේ. එහෙනම් අපේ ගිණුමේ ශේෂය දීලා තියෙනවා මේගොල්ලෝ. අපේ ගිණුමේ ශේෂය 18000. එහෙනම් මම මුලින්ම දාගන්නවා ශේෂය ඉදිරියට ගෙන ශේෂය ඊගේ කියලා දාලා තියෙන්නේ. ශේෂය ඉදිරියට ගෙන කියලා කෙටි කරලා තමයි දාලා තියෙන්නේ. 18000යි. එන්න හරි 18000ක් මම දාලා තියෙනවා. ඊට පස්සේ බලමු ඇයි අපේ ගිණුමේ ශේෂය වෙනස් වෙලා තියෙන්නේ. අපි දන්නේ නැතුව බැංකුවට මොනවද අපෙන් හම්බෙලා තියෙන්නේ බැංකුව මොනවද අපෙන් අඩු කරලා තියෙන්නේ කියලා හොයාගත්තා නම් අපිට පුළුවන් අපේ ශේෂය සමාන කරගන්න. බැංකු ගිණුමේ සටහන් නො වූ බැංකුව කළ ස්ථාවර නියෝග ගෙවීම් රුපියල් 6000ක්. අපි දන්නේ නැති වුණාට බැංකුව අපේ ගිණුමේ රුපියල් 6000ක ස්ථාවර නියෝගයක් ගෙවලා තියෙනවා. අපි ඒක අඩු කරගත්තේ නැහැ. මොකද අපි ව්‍යාපාරයෙන් ගෙවුවේ නැති හින්දා අපි 6000ක් අඩු කරගත්තේ නැහැ. නමුත් බැංකුව ඒගොල්ලන්ගේ ගිණුමෙන් 6000ක් අඩු කරලා තියෙනවා. අපේ ගිණුමෙන් 6000ක් අඩු කරලා තියෙනවා ස්ථාවර නියෝගයක් විදියට. එහෙනම් මේ ප්‍රමාණය අපි අපේ ගිණුමනොත් අඩු කරගමු. අපි දානවා ස්ථාවර නියෝග කියලා බැර කරනවා අඩු කරනවා කියන බැර කරනවා. ස්ථාවර නියෝග රුපියල් 6000යි. ස්ථාවර නියෝගයක් විදියට රුපියල් 6000ක් දීලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා තැන්පත් කළාම සැප්තැම්බර් මාසය තුල නිෂ්කාශනය නොවූ චෙක්පත්. අපි මේක සංශෝධිත මුදල්පත හොයද්දී මේක යොදාගන්නේ නැහැ. අපි මේක යොදාගන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශය හදද්දී. ඊළඟට තියෙනවා නිකුත් කළ නමුත් සැප්තැම්බර් මාසයේ තුලදී ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත් වල වටිනාකම 4800යි. අපි මේකත් යොදාගන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශය හදද්දී. එහෙනම් සංශෝධිත මුදල්පතට ඉන්නේ මෙච්චරයි. එහෙනම් මේ මුදල්පත අපි තුලනය කරමු. අපි දන්නවා ගෙනුම් තුලනය කරද්දී ඉස්සෙල්ලාම වැඩි පැත්තේ අගේ තමයි දෙපැත්තෙම දාගන්නේ. මේක වැඩි පැත්තේ අගේ වෙන්නේ 18000යි. මේ පැත්තට මම දාගන්නවා 18000ක්. අඩු පැත්තේ තියෙන්නේ 6000යි. 18000 6000 ගියාම 12000යි. මම මෙතනින් දානවා ශේෂය පාගේ 12000යි. මෙහෙන් මම දානවා ශේෂය ඊගේ 12000යි. මෙන්න මෙච්චරයි සංශෝධිත මුදල්පත. හරි සරලයි. රූල් 3ක විතර පොඩි ගිණුමක් ගියේ. ඊළඟට අපි මේ සංශෝධිත මුදල්පතේ ශේෂය යොදාගෙන අපි හදමු බැංකු සැසඳුම් ප්‍රකාශයක්. සංශෝධිත මුදල්පතේ ශේෂය හොයාගෙන බැංකු සැසඳුම් ප්‍රකාශයක් හදමු. එතකොට අපිට පුළුවන් බැංකු සැසඳුම් ප්‍රකාශය හදලා අපි බැංකුව සහ අපේ වෙනසට හේතුව මොකක්ද කියලා හොයාගන්න. මේ බැංකු සැසඳුම් ප්‍රකාශය හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සංශෝධිත මුදල්පතේ ශේෂය යොදාගෙන ඒකට ගැළපීම් කරලා හදන්නත් පුළුවන්. එහෙම නැත්නම්
බැංකු ප්‍රකාශනයේ ශේෂය හොයාගෙන ඒකට ගැළපීම් කරලා හදන්නත් පුළුවන්. නමුත් මෙතන අපිට බැංකු ප්‍රකාශනයේ ශේෂය හොයාගෙන හදන්න විදියක් නැහැ. හේතුව අපිට මෙතන බැංකු ප්‍රකාශනයේ ශේෂය දීලා නැහැ. ශේෂය ගැළපුණේ නැහැ කියලා විතරයි කියලා තියෙන්නේ. ඒව නැතුව ශේෂයක් දීලා නැහැ. එහෙනම් අපිට තියෙන හදන්න තියෙන එකම ක්‍රමය තමයි බැංකු සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය යොදාගෙන තමයි හදන්න තියෙන. පොඩි ප්‍රකාශයක් හදමු. ඒකත් ලොකු වෙන්නේ රූල් 4ක් 5ක් වගේ පොඩි ප්‍රකාශයක් එන්නේ. මම මුලින්ම දානවා සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය. සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය. ඒ කියන්නේ අපි අර හොයාගත්ත අලුතෙන් හදාගත්ත 12000 තමයි මෙතන දාගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය ගත්තොත් ඒකට ගලපද්දී එකතු කරනවා නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත් අඩු කරනවා ඉදිරිපත් කළ නමුත් නිෂ්පාදනය නොවූ චෙක්පත්. එහෙනම් මම මේකට එකතු කරනවා නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත් අපේ ගානේව දීලා තියෙනවා හොයන්න දෙයක් නැහැ 4830යි ඊට පස්සේ මේකෙන් අඩු කරනවා ඉදිරිපත් කළ නමුත් නිෂ්පාදනය නොවූ චෙක්පත් ඉදිරිපත් කළ නමුත් නිෂ්පාදනය නොවූ චෙක්පත් 3000යි. අපි මේක පොඩි ප්‍රකාශයක් විදිහට ගහ ගන්නවා. මේ වගේ පොඩි ප්‍රකාශයක් විදිහට මම මේක හදාගත්තා. ඊට පස්සේ මේ 4800 අපි ඉස්සරහට ගේන එකතු කරන්න 12400 ගෙයිච්චාම 16800යි 16800ෙන් මම අඩු කරනවා මේ 3000 16800 3000 ගියාම 13800යි මේක තමයි බැංකු ප්‍රකාශනයේ අනුව ශේෂය බැංකු ප්‍රකාශනයේ අනුව ශේෂය 13800 අපිට බැංකු ප්‍රකාශනයේ ශේෂය දීලා තිබුණා නම් මේක නිවෘත්තතාවය හරියටම බලා ගන්න පුළුවන් එහෙනම් 13800 කියන එක බැංකු ප්‍රකාශනයේ ශේෂය වෙන්නත් ඕනි හරි අපි බලමු ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා ඊළඟ කොටස තියෙන්නේ මොහන්ගේ ව්‍යාපාරයේ 2016 3:30ක දින පිළියෙල කරපු ශේෂ පිරික්සුමක් දීලා තියෙනවා ගිණුම් ටිකක් දීලා තියෙනවා අපිට කියලා තියෙනවා මේ ගිණුම් කරද්දී වැරදි වෙලා අනාවරණ වෙලා තියෙනවලු මේ කරද්දී ගිණුම් තියද්දී වැරදි ටිකක් වුණා කියලා. එහෙනම් අපෙන් කියනවා ඊට වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් ලියලා වැරදි නිවැරදි කිරීමෙන් පසු අවිනිශ්චිත ගිණුම. අපි බලමු ශේෂ පිරික්සුමේ අවිනිශ්චිත ගිණුම විදියට රුපියල් 9000ක ප්‍රමාණයක් අවිනිශ්චිත ගිණුමක් විදියට දාලා තියෙනවා. මේ අවිනිශ්චිත ගිණුම කියලා කියන්නේ ව්‍යාපාරය අපි සාමාන්‍යයෙන් හදාගෙන යද්දී ශේෂ පිරික්සුමක් කියලා හදනවා අන්තිමට ට්‍රයල් බැලන්ස් එකක් කියලා මේ ශේෂ පිරික්සුම හදද්දී හර ශේෂයන් සහ බැර ශේෂයන් සමාන විය යුතුයි. ඒ මොකද අපි දිත්ත සටහන් ක්‍රමයකට තමයි ගිණුම් තියන්නේ. අපි හැම ගිණුමකටම දෙයක් හර කරොත් ඒක අනිත් පැත්තට කොහෙට හරි ගිණුමකට බැර කරනවා. ඉතින් මේ විදිහට අපි නිවැරදිව ගිණුම් තියාගෙන හිටියනම් අපේ මේ ශේෂ පිරික්සුමේ හර සහ බැර ශේෂයන් වල එකතුව අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. නමුත් හර සහ බැර සමාන වුණ පමණින්ම අපි ගිණුම් තැබීමේ ක්‍රියාවලිය නිවැරදි වූවායි කියන්න බෑ. මොකද අපෙන් අතපසු වීම වෙන්න පුළුවන්. අපේ සමාජලාවට වැරදි විදිහට සටහන් වෙන්න පුළුවන්. මානසික දෝෂ වෙන්න පුළුවන්. මොකක් හරි වෙලා එකම ගිණුම දෙපාරක් සටහන් වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ වැරදි වෙන්න පුළුවන්. සමාජයට ගිණුම් වල නම් මාරු වෙන්න පුළුවන්. නමුත් ශේෂ පිරික්සම සමාන වීමෙන් අපිට කියන්න බෑ 100%ක්ම ගිණුම් හරි කියලා. නමුත් ශේෂ පිරික්සම සමාන වීමෙන් අපිට කියන්න පුළුවන් අංක ගණිතමය නිවැරදිතාවය හරි කියලා. අපි ගිණුම් කීපයේ අංක ගණිතමය නිවැරදිතාවය හරි කියලා කියන්න පුළුවන්. නමුත් මෙතන වෙලා තියෙන්නේ අංක ගණිතමය නිවැරදිතාවය වැරදිලා තියෙනවා. පොඩි වෙනසක් ඇවිල්ලා තියෙනවා රුපියල් 9000ක් හර පැත්තෙන් අඩු වෙලා තියෙනවා. ඒක තමයි මේගොල්ලෝ මේ අවිනිශ්චිත ගිණුමක් කියලා ගහලා රුපියල් 9000ක දාලා මේගොල්ලෝ ශේෂ පිරික්සුම
බැලන්ස් කරලා තුලණය කරලා පෙන්නලා තියෙනවා. නමුත් 9000කට වෙච්ච දෙයක් ඒ කියන්නේ 9000 මොකද උනේ කියලා හොයාගන්න බැරුව තමයි අවිනිශ්චිතයි කියලා දාලා තියෙන්නේ. අපිට කියනවා මේ 9000ට මොකද්ද වුනේ වැරද්ද මොකද්ද කියලා හදලා නිවැරදි කරලා අපිට කියන්නේ කියලා. ඉතින් මේගොල්ලෝ වැරදි දෙකක් හොයාගෙන තියෙනවා. එකක් තියෙනවා ගෙවූ ගොඩනැගිලි කුලී රුපියල් 2000 විදුලි ගාස්තු ගිණුමේ හරට සටහන් කර ඇත. මේ ගොඩනැගිලි කුලී කියලා රුපියල් 2000ක් ගෙවලා මේ 2000 විදුලි ගාස්තු ගිණුමේ හරට සටහන් කළා. මෙතන ගණිතමය නිවැරදිතාවයක් හරි මේ ගණිතමය වශයෙන් හරි. නමුත් මෙතන වෙලා තියෙන අපි දන්නවා ගිණුම් කරන වැරදිවලදී ගිණුම් කරන දෝෂ වැරදි වර්ග කීපයක් තියෙනවා. මේ වැරද්ද තමයි මූලධර්ම දෝෂයක්. ඒ කියන්නේ ගනුදෙනුවක ගිණුමේ නිවැරදි ගිණුම මාරු කළා ගිණුමේ නම මාරු කළා තමයි සටහන් කරලා තියෙන්නේ. ගොඩනැගිලි කුලී රුපියල් 2000 වෙනුවට විදුලි ගාස්තු කියලා ගිණුමක දාලා තියෙනවා. දෙපැත්තෙම හරට තමයි වෙන්න ඕනේ. විදුලි ගාස්තු ගිණුමේ හරට තමයි සටහන් වෙලා තියෙන්නේ. මේක ගොඩනැගිලි කුලී ගිණුමේ සටහන් කරත් හරට තමයි සටහන් වෙලා තියෙන්නේ. නමුත් මේ ගිණුම් වල නම් මාරු වුණා හින්දා අපි මේකට කියනවා මූලධර්ම දෝෂයක් කියලා. අපි මේ නිවැරදි කරමු මේක. මේක සාමාන්‍ය නිවැරදි කරද්දී පහසුම ක්‍රමය තමයි ඉස්සෙල්ලාම වැරද්ද මොකද්ද කියන එක දිත්ත සටහනක දාගන්න. ඉස්සෙල්ලා බලමු මොකද්ද වෙලා තියෙන වැරද්ද. ගෙවූ ගොඩනැගිලි කුලිය රුපියල් 2000 විදුලි ගාස්තු ගිණුමේ හරට සටහන් කරලා ඇත. අපි ගෙවුවා නම් මොකද වෙන්නේ? අපි මුදල් වලින් බැර කරනවා. ඒක හරියට හරි. ඒක හරිය හින්දා තමයි මෙතන ඒක කියලා නැත්තේ. අපි මුදල් වලින් බැර කරනවා රුපියල් 2000ක් හර කරන්න ඕනි ගොඩනැගිලි කුලී ගිණුමට. නමුත් වැරදිලා විදුලි ගාස්තු ගිණුමකට තමයි ගිහින් තියෙන්නේ. එහෙනම් මෙන්න විදුලි ගාස්තු කියලා අලුතෙන් ගිණුමක් ඇවිල්ලා විදුලි ගාස්තු ගිණුමට හර වෙලා තියෙනවා මුදල් කියලා මෙන්න රුපියල් 2000. මෙන්න මේක තමයි වැරද්ද. දැන් අපි මේ වැරද්ද හදන්න ඕනි. මුදල් කියන ගිණුම අනිවාර්යෙන් තියෙන්න ඕනි. අපේ වැරද්ද හදද්දි කරන්න ඕනි විදුලි ගාස්තු කියන ගිණුම අයින් කරලා දාලා අපි ගන්න ඕනේ ගෙවූ ගොඩනැගිලි කුලී කියලා ගිණුමක්. එහෙනම් මේ විදුලි ගාස්තු ගිණුම අයින් කරන්න අපිට පුළුවන් දෙයින්ම විදුලි ගාස්තු ගිණුම හර කරලා දිනක බැර කරනවා ගොඩනැගිලි කුලී කියලා. ගොඩනැගිලි කුලී මෙන්න 2000යි. එතකොට මේ ගිණුම අගයක් නැහැ. හර පැත්තට 2000යි බැර පැත්තට 2000යි ගිණුම නිකම්ම වැහිලා යනවා. ඊළඟට අපි කරන්නේ ගොඩනැගිලි විදුලි ගාස්තු ගිණුම හරි අනවන්න අපිට අලුතෙන් ගිණුමක් ඇවිල්ලා ගොඩනැගිලි කුලී මේක තමයි අපිට ඕනේ ගිණුම. ගොඩනැගිලි කුලී මෙන්න ගොඩනැගිලි කුලී ගිණුම රුපියල් 2000ක් ඇවිල්ලා තියෙනවා විදුලි ගාස්තු කියලා. මෙන්න නිවැරදි දිත්ත සටහන. එහෙනම් මේක තමයි දිත්ත සටහන. මොකද්ද? විදුලි ගාස්තු කියලා ගොඩනැගිලි කුලී ගිණුම හර කරන්න ඕනි. විදුලි ගාස්තු ගිණුම ගොඩනැගිලි කුලී කියලා බැර කරන්න ඕනි. මෙන්න මේක තමයි නිවැරදි දිත්ත සටහන. අපි එන එක ලියමු. ගොඩනැගිලි කුලී ගිණුම හර 2000යි විදුලි ගාස්තු ගිණුම බැර 2000යි. ජර්නල් සටහනින්ද පොදු ජර්නලයක් ගන්න. පොදු ජර්නලයක් ගහලා ටිකක් සටහන් කරමු. උජ්ජලයේ ආකෘතිය දිනය ජර්නල් අංකය විස්තරය මේ වගේ පොඩි ආකෘතියක් ගහගත්තා. දිනය ජර්නල් අවතර විස්තරය කියලා ගහලා ඉවරලා ඊට පස්සේ ලෙජර් පිටුව කියලා දැම්මා. මේ තොරතුරු නැති වුණාට කමන්නේ ආකෘතිය ගහ ගන්න. තියෙන තොරතුරු විතරක් දැම්මා. මේ ඊට පස්සේ හර බැර කියලා ලිව්වා. මේක රුඩින් නම ලියන්න පොදු ජර්නල් එකේ කියලා. මේක තමයි ආකෘතිය. මේක තමයි ආකෘතිය. මෙන්න දිනය, මෙන්න ජර්නල් අංකය, මෙන්න විස්තරය, මෙන්න ලෙජර් පිටුව. අපිට තියෙන පොඩි විස්තර තාන්ත එකක් ලියන්නයි. අපි ලියමු ගොඩනැගිලි කුලී ගිණුම හර 2000යි. විස්තරය විතර මේක ලියන්න ඕනි. විස්තරය විතර ලියුවම ඇති. ගොඩනැගිලි කුලී ගිණුම හර 2000යි. විදුලි ගාස්තු ගිණුම බැර 2000යි. එච්චර අපිට අවශ්‍යයි. ගොඩනැගිලි කුලී ගිණුම හර 2000යි. විදුලි ගාස්තු ගිණුම බැර 2000යි. මම මෙතනින් ලියනවා හර 2000යි කියලා. විදුලි ගාස්තු කියලා බැර 2000යි. ඕක තමයි අපේ ජර්නල් සටහන. අපි ඕන්න මේ සංලක්ෂයකුත් ලියනවා පොඩ්ඩියට. සංලක්ෂය කියන්නේ අපි ලිව්ව ගිණුමේ පොඩි ලූඩින්
අපේ ගිණුම මොකද්ද කරේ කියන එක පොඩ්ඩක් සටහන් කරනකොට නැගිලි පොඩි විදුලි ගාස්තු කියනකොට හර කිරීමේ වරද නිවැරදි කිරීම. ගිණුමට හර කිරීමේ වරද නිවැරදි කිරීම. හරි. ඊළඟට අපිට කියලා තියෙනවා විකුණු ගිණුමේ ශේෂය 45000ක් ශේෂ පිරිස උපයාගෙන ඇත්තේ 54000ක් ලෙස. ඒ කියන්නේ විකුණු ගිණුමේ ශේෂය 45000යි ඒක දාද්දී 54000ක් කරගෙන තියෙනවා රුපියල් 9000ක් ශේෂ පිරික්සුමට වැඩියෙන් ගිහිල්ලා තියෙනවා. විකුණු ගිණුම කියලා කියන්නේ සාමාන්‍යයෙන් බැර ගිණුමක් එහෙනම් බැර පැත්තට වැඩිපුර 9000ක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් අපි හර පැත්තට තව 9000ක් දැම්මනම් ඒක බැලන්ස් වෙලා යනවා. පැහැදිලිද? බැර පැත්තට 54000යි 45000යි අතර වෙනස 54000යි 45000යි අතර වෙනසක් තියෙනවා රුපියල් 9000ක්. ඒ 9000ක් හින්දා තමයිලු මෙතන පොඩි වෙනසක් තියෙන්නේ. අපිට ඒක පැහැදිලිව දැක්කහම පේනවා අවිනිශ්චිත ගිණුමේ 9000ක තමයි වෙනසක් තියෙන්නේ. එහෙනම් අපිට මේ 9000 තමයි තියෙන්නේ. අපි මේ 9000 දැන් බැර පැත්තෙන් හර පැත්තෙන් තමයි මේ 9000 ඇවිල්ලා තියෙන්නේ. අපි එහෙනම් බැර පැත්තට 9000ක් දානවා. පැහැදිලිද? අපි මේක බැර පැත්තට 9000ක් දානවා. එතකොට මෙතන ශේෂය කොහොමත් ඇවිල්ලා තියෙනවා 9000ක වෙනසක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඒ වෙනස තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේක ලියද්දී මේක පොදු ජර්නලයේ අපිට දැන් ජර්නල් සටහන ලියන්න තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ගිණුමක ජර්නල් සටහන ලියද්දී නම් ඒ ගිණුමේ ජර්නල් සටහන දැන් අපි කලින් එකේ උදාහරණයක් විදිහට කලින් ගොඩනැගිලි කුලී ගිණුම හර විදුලි ගාස්තු බැර කියලා අපි ලිව්වා. නමුත් දැන් මෙතන තියෙන්නේ ශේෂ පිරික්සුමේ තමයි වෙනස තියෙන්නේ. පොදු ජර්නලයේ තමයි මේක සටහන් කරන්නේ. එහෙනම් අපි මෙතන පොදු ජර්නලයේ හර වෙන්න ඕනි 9000ක් අවිනිශ්චිත ගිණුම බැර වෙන්න ඕනි 9000ක්. පැහැදිලිද? පොදු ජර්නලයේ හර වෙන්න ඕනි අවිනිශ්චිත ගිණුම බැර වෙන්න ඕනි 9000ක්. ඉතින් මෙතන අපි මේක ලියද්දී කොහොමද හදන්නේ? සාමාන්‍ය අපි පොදු ජර්නලයේ කියන දේ ජර්නල් සටහන් ලියද්දී ලියන්නේ අපි තිත් පේලියක් විතරයි කඩිරි පේලියක් විතරයි තියන්නේ. එතකොට අපි මෙතන පොදු ජර්නලයේ අවිනිශ්චිත ගිණුම එක බැර කරමු. මම මෙතන කඩිරි පේලියක් විතරයි තියන්නේ. ඒකට හේතුව අපි සාමාන්‍ය සම්ප්‍රදායික විදිහට පොදු ජර්නලයේ ලියද්දී පොදු ජර්නලයේ කියලා ඇතුලේ ලියන්නේ නැහැ. ඒකට අපි කඩ පේලියක් විතරයි ලියන්නේ. කඩ පේලියක් තියලා අවශ්‍ය නම් අපිට ඔක නොලියෙන්නත් පුළුවන්. අර කියන 9000 ලියන්නේ නැතුව බැර 9000 විතර ලියන්න පුළුවන්. නමුත් මම පැහැදිලි වෙන්න හර 9000 ලියනවා. ඊට පස්සේ ලියලා අවිනිශ්චිත ගිණුම කියන එක මම ලියනවා. බැර 9000. මම ලියන්න සංලක්ෂ්‍ය විකුණු ගිණුමේ ශේෂය 45000 ශේෂ ප්‍රතිශතය 54000 ලෙස සටහන් වූ වරද නිවැරදි කිරීම. විකුණු ගිණුමේ ශේෂය 45000 විකුණු ගිණුමේ ශේෂය 45000 ශේෂ පිරික්සුමේ 54000ක් ලෙස සටහන් වීම නිවැරදි කිරීම. ඉතින් මට ඔක අවිනිශ්චිත ගිණුමකට දාන්න පුළුවන්. අවිනිශ්චිත ගිණුමේ ශේෂයකුත් තියෙනවා. අවිනිශ්චිත ගිණුමේ හර ශේෂයක් තියෙනවා. ශේෂය ඉදිරියටගෙන 9000යි. මෙතනින් පොදු ජර්නලයෙන් බැර වෙනවා. ජර්නල් ගිණුමට
රුපියල් 9000. මෙන්න ගියු. හරි ඊළඟට අපි යනවා 7 වෙනි ප්‍රශ්නෙට. 7 වෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා වත්කමක් කියලා කියන්නේ මොකක්ද කියලා. වත්කමක් කියන්නේ කුමක්ද? ඉතාම සරලයි. වත්කමක් කියලා කියන්නේ මොකක්ද කියන තමයි අපෙන් අහලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපිට වත්කම් වර්ග දෙකකට ගන්න පුළුවන්. දීර්ඝ කාලීන වත්කම් සහ කෙටි කාලීන වත්කම් කියලා වත්කම් ගන්න පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් ජංගම සහ ජංගම නොවන වත්කම් කියලා ගන්න පුළුවන්. අපි සරලවම මෙතන වත්කමක් කියලා කියන්නේ මොකක්ද ගත්තොත් අපිට මෙහෙම ලියන්න පුළුවන්. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ ව්‍යාපාරය විසින් පාලනය කරනු ලබන සම්පතක් වත්කමක් ඉදිරිය ගන්න පුළුවන්. ව්‍යාපාරයක් විසින් පාලනය කරනු ලබන සම්පතක් වත්කම ලෙස ගන්න පුළුවන්. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගතයේ ව්‍යාපාරයේ ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ ව්‍යාපාරයෙන් පාලනය කරනු ලබන සම්පතක් අපිට පුළුවන් වත්කමක් විදිහට ගන්න. ඊළඟට අහලා දෙනවා මූල තත්ත්ව ප්‍රකාශනයේ අන්තර්ගත වන මූලිකාංග දෙකක්. සාමාන්‍ය මූල තත්ත්ව ප්‍රකාශනයේ අන්තර් වෙන්නේ වත්කම් හිමිකම් වගකීම් අපේ මේ සාමාන්‍ය ගිණුම් කරන සමීකරණය තමයි මෙතනින් පෙන්වන්නේ. මූල තත්ත්ව ප්‍රකාශනය ඇතුළත් වෙන්නේ එහෙම නැත්නම් ශේෂ පත්‍රය ඇතුළත් වෙන්නේ වත්කම් හිමිකම් වගකීම්. වත්කම් හිමිකම් වගකීම් කියන තුන තමයි මේ මූල තත්ත්ව ප්‍රකාශනයේ ඇතුළත් වෙන්නේ. අපි ඊළඟට කතා කරන්නේ 7 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. ඒකේ කියලා තියෙනවා ලක්මිනී ක්‍රීඩා සමාජයේ සමාජිකයන් සංඛ්‍යාව 120ක් කියලා. සමාජිකයේ වාර්ෂික ගාස්තුව රුපියල් 500ක් ලු ක්‍රීඩා සමාජයේ වර්ෂය සඳහා ලැබී ගෙවීම් වල තොරතුරු දීලා තියෙනවා. අපින් ඉල්ලලා තියෙනවා අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය පිළිල කරන්න කියලා. අපි බලමු සමාජික මුදල් ලැබීම කොහොමද කියලා. සමාජික මුදල් ලැබීම අපිට පුළුවන් මේක දීලා තියෙනවා රුපියල් 72000ක් සමාජික මුදල් ලැබුණා කියලා. නමුත් 120යි 120 අපි වැඩි කරනවා 600ෙන්. අපිට එතනින් බලන්න පුළුවන් 120 600ෙන් වැඩි කරලා අපිට බලන්න පුළුවන් නියම ප්‍රමාණය කොහොමද කියලා. මෙතන දීලා තියෙන්නේ නම් සමාජික මුදල් ලැබීම 72000යි. වාර්ෂික සමාජික ගාස්තු 600යි. එම ක්‍රීඩා සමාජයේ 2005 වර්ෂයේ ලැබීම් හා ගෙවීම් වලට අදාළ තොරතුරු තමයි තියෙන්නේ. අපි දැන් මෙතන ආදායම් ප්‍රකාශයක් හදන්නේ. ආදායම් ප්‍රකාශයේදී අපි වාර්ෂිකව ලැබීම් හා ගෙවීම් ප්‍රමාණය එක තමයි මේක හදන්නේ. හරි. මෙතන අපිට සමාජික මුදල් අපිට 72000ක් කියලා දානවා. පරිත්‍යාග ලැබීම් 5000ක් කියලා ඒකත් අපි සටහන් කරනවා. ඊළඟට ක්‍රීඩා පිටියේ නඩත්තු වියදම් 12000යි ඒකත් දැම්මා. විදුලි ගාස්තු වියදම් 12000යි ඒකත් සටහන් කරා. සංග්‍රහ වියදම් 6500යි අපි ඒකත් සටහන් කරා. ඊළඟට අපිට තියෙනවා ශබ්ද විකාශන යන්ත්‍රය මිලදී ගැනීම 20000ක් කියලා මුදලක් තියෙනවා. අපිට මේක අදාළ වෙන්නේ නැහැ ශබ්ද විකාශන යන්ත්‍රය හේතුව මේක ස්ථාරවත්කමක්. ඒකින්ද අපි මේක ආදායම් ගණනකට දාන්නේ නැහැ. ඊළඟට තියෙනවා ජල ගාස්තු 4500යි ඒක ආයෙත් තියෙනවා ජල ගාස්තු 4500යි. ජල ගාස්තු 4500ක් වෙනවා. ඊට පස්සේ තියෙනවා ක්‍රීඩා පුහුණු වියදම් 15000යි අපි ඒකත් දානවා. මේ කියලා තියෙන්නේ ලක්ෂණී ක්‍රීඩා සමාජයේ සමාජික 120ක් වෙනවා. සමාජික වාර්ෂික සමාජික ගාස්තු 600ක්. අපිට මෙතනදී සමාජික මුදල් ලැබීම් 72000ක්
කියලා තියෙන්නේ ලැබීම් ගෙවීම් ගිණුමටි උදෙන් 70000 හම්බුනට අපි මේ ආදායම් ප්‍රකාශයක් තමයි හදන්නේ. ආදායම් ප්‍රකාශයේදී අපි ලැබුණා හෝ නැලැබුණා මේ දෙකෙහි අනිවාර්යයෙන්ම අතුරත් කරන්න ඕනි ලැබුණු ප්‍රමාණය සහ නොලැබුණු ප්‍රමාණය. අපි බලමු 120 දෙනෙක් ඉන්නවා 600ක් කියවනවා. එතකොට අපිට පුළුවන් 120යි 12ක් 6 6 2 12 2 ඉතුරු එක 6 1 6යි 7යි. ඒත් 70000ම තමයි. දැන් අපි මෙතන ගමු අපි සාමාන්‍යයෙන් මේ වැටි මේකදී එන ලාභයක් ආවත් අපි කියනවා මේ ලාභ අරමුණකට ව්‍යාපාරයක් හින්දා අපි මේකදී ලාභයේ සුද්ධ ලාභය කියලා අතුලත් කරන්නේ නැහැ. අපි ලාභයක් ආවත් කියනවා අතිරික්තයක් කියලා, අලාභයක් ආවත් අපි කියනවා ඌනතාවයක් කියලා. දැන් මෙතන නම් ආදායම වැඩි වියදමට වඩා 77000ක ආදායමක් තියෙනවා. වියදම ඉන්නේ මේ ටික එකතු රුපියල් 50000යි. ඒ කියන්නේ 27000ක ලාභයක් හෙවත් අතිරික්තයක් තියෙනවා. අපි මේකට අතිරික්තය කියලා තමයි කියන්නේ. අපි මේකට අතිරික්තය කියලා තමයි කියන්නේ. ඒක තමයි ආදායම් ප්‍රකාශය. ඊළඟට අපිට තියෙනවා ඊළඟ කොටසේදී රවිගේ ව්‍යාපාරයේ 2015 12:30ක දිනට පිළියෙල කරපු ශේෂ පිරික්සුමක් දීලා තියෙනවා. අපිට අමතර තොරතුරු ටිකක් දීලා තියෙනවා. අපෙන් ඉල්ලනවා අවසන් වර්ෂය සඳහා ලාභ ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. අපි මේ වගේ එකක් දුන්නාට පස්සේ මුලින්ම ලාභ ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපි සටහන් කරගෙන ඉමු. ලාභ ප්‍රකාශනය ගහද්දී ඒකට නියමිත ආකෘතියක් තියෙනවා. ඒ ආකෘතිය තමයි ගන්න ඕනි. මම ඒකේ ආකෘතිය මුලින්ම හදන්නම්. ඊට පස්සේ අපි ඒකට අදාළ තොරතුරු පුරවගෙන යමු. සාමාන්‍යයෙන් මේ වගේ ලොකු ගිණුමක් ගහ ගන්න ඕනි ලාභ ගිණුම කියලා. අපි මේකෙදී ආකෘතියේදී ගිණුමේ නම ලියන්න ඕනේ මුලින්ම අපි ලියන්නේ ව්‍යාපාරයේ නම. මේක දීලා තියෙන රවිගේ ව්‍යාපාරය. එහෙනම් උඩින් ලිව්වා රවිගේ ව්‍යාපාරයේ. ඊළඟට දෙවෙනි රූලෙන් තමයි අපි ලියන්නේ වර්ෂය. වර්ෂය මේකේ දීලා තියෙන්නේ 2015 12:30ක දිනෙන් අවසන් වර්ෂය සඳහා කියලා අපි ලියවෙන්න ඕනේ. එතකොට අපි දානවා 2015 12:30ක දිනෙන් අවසන් වර්ෂය සඳහා අපෙන් ඉල්ලලා තියෙන ලාභ හෝ අලාභ ප්‍රකාශනය අපි සාමාන්‍යයෙන් මේක කියනවා ආදායම් ප්‍රකාශනය කියලා. එහෙම නැත්නම් වෙළඳහා ලාභ ගිණුම කියලාත් කියනවා. මෙන්න මේව තමයි ගිණුමේ නම ලියන්නේ. රවිගේ ව්‍යාපාරයේ 2015 12:30ක දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය. ඉස්සෙල්ලාම අපි මේක ආකෘතිය සම්පූර්ණ කරගෙන පුරවගෙන ඉමු. ඊට පස්සේ අපිට පුළුවන් ශේෂ පත්‍රයක් හදාගෙන දෙකම එකට තියාගෙන ගණන් ටික ගාන හදනකොට දෙක අතර අවශ්‍ය දේවල් කරන්න. ඔයගොල්ලන්ට විභාගයටත් පුළුවන් මේ ක්‍රමය අනුගමනය කරන්න. කෙලින්ම මේ විදිහට දුන්නාම ගාන ඔයා රූල් කරලා හදාගන්න. හදාගෙන ඒකේ අවශ්‍ය ආකෘතිය සම්පූර්ණ කරගත්තට පස්සේ අපිට පහසුයි ගාන කිසිම කොටසක් මග ඇරෙන්නේ නැහැ. සම්පූර්ණ ගාන මුලින් ඉඳලම හදාගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක ආකෘතිය හදද්දී අපි මේ හදන්නේ මේ තිරස් ක්‍රමය සහ සිරස් ක්‍රමය කියලා ක්‍රම දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් අලුතින්ම සාමාන්‍ය වරලත් ජනකාධිකරණයේ ආයතනයේ කියලා තියෙන්නේ සමාගම් ගිණුම් වගේ ඒ විවිධ ගිණුම් හදද්දී ඉස්තර භාවිතා කරපු ඔය තිරස් ක්‍රමවේදය භාවිතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ අලුත්ම ආකෘතියක් හඳුන්වලා දීලා තියෙනවා සිරස් ක්‍රමවේදය. අපි මේ සිරස් ක්‍රමවේදයට හදලා තියෙන ක්‍රමවේදයට තමයි මේ ගාන හදන්නේ. සාමාන්‍යයෙන් එතකොට පොඩි ආකෘතිය තියෙනවා. ඒගොල්ලෝ දීලා තියෙන විදිහට අපි ආකෘතිය සම්පූර්ණයෙන් ලියාගමු. මුලින්ම අපි මේක දානවා විකුණුම්. විකුණුම් දැම්මට පස්සේ විකුණුම් වලට රූලක් දෙයක් තියාගන්න සමහරවිට ආපසු යවුම් එහෙම මොනවා හරි විකුණුම් වලින් අඩු වෙන දෙයක් තියෙනවා නම් ඒක අපිට පස්සේ ආයි මැදින් දාන්න බැරි වෙනවා. එතකොට ගාන ඒ හින්දා රූලක් දෙයක් තියාගෙන ඊට පස්සේ දාන්න අඩු කරා විකුණුම් පිරිවැය. අඩු කරා විකුණුම් පිරිවැය. සාමාන්‍ය විකුණුම් පිරිවැය හැදෙන හැටි මම කියන්නම්. විකුණුම් පිරිවැය හැදෙනාට මේ ආකෘතිය මේ ටික ලියා ගන්න. මේවා ගණන් වල ගාන තිබුණා නැතත් සම්පූර්ණ මේ ආකෘතිය ලියලා අපිට හදාගෙන යන්න පුළුවන්. මුලින්ම ආරම්භක තොගේ දාන්න ඕනි.
අනිවාර්යෙන් ගැනුම් තියෙනවා. එකතු කළා ගැනුම්. හරි. මේ දෙක දැම්මට පස්සේ ඔය රූලක් දෙයක් ඉඳ තියෙන සමානලාට තියෙන්න පුළුවන් ගෙනීමේ කුලී මොනවාරි. එහෙම නැත්නම් තීරු ගාස්තු, ගුදම් ගාස්තු, බඩු පැටවීමේ ගාස්තු ආදී විවිධ දේවල් විවිධ වියදම් බඩු තොගේ කීර්ති දරන්න වෙන්න පුළුවන්. ඒවට ඉඳ තියාගන්න රූල් දෙක තුනක් තියෙනවා යටින් ලියන්න අඩු කරා අපසන්තෝකේ. මේකෙන් එන උත්තරයට තමයි අපි කියන්නේ විකුණුම් පිරිවැය. මේකෙන් එන උත්තරේ අපි කියන විකුණුම් පිරිවැය ඊට පස්සේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු වුණාට පස්සේ එන උත්තරේ අපි කියනවා දල ලාභය. ඊට පස්සේ අපි ලියනවා දල ලාභයෙන් පස්සේ මුලින්ම අපි දානවා වෙනත් ආදායම්. මේ පැත්තේ ආදායම් තීරුව. වෙනත් ආදායම් ටික අපි එකතු කරන්න ඕනේ. එකතු කළා වෙනත් ආදායම් වෙනත් ආදායම් කියලා ලියලා රූල් දෙක තුනක් තියෙනවා. ආදායම් ප්‍රමාණය හොයන්න යන්න ඕනේ. ආදායම් ටික සම්පූර්ණවට දානවා. ආදායම් නැති වුණොත් ගැටලුවක් නැහැ. ඒත් ඒනට අපි ඒවට ඉඩ තියාගෙන ඉන්නවා. ඊට පස්සේ අපි අඩු කරනවා. අඩු කරද්දී වියදම් වර්ගීකරණය කරද්දී දැන් නවතම ආකෘතිය අනුව වියදම් වර්ගීකරණය කරද්දී ඉස්සර දුන වර්ගීකරණය නෙමෙයි දැන් යන්නේ. වර්ගීකරණයේදී මුලින්ම බෙදා හැරීමේ වියදම් තමයි ඉස්සරලාම ලියන්න ඕනේ. ඉස්සරලා තිබුණේ පරිපාලන වියදම් ලියනවා කියලා තමයි. නමුත් දැන් අලුත් ආකෘතියට හඳුන්වා දීලා තියෙනවා. බෙදා හැරීමේ වියදම් ඉස්සර තිබුණේ විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් කියලා තමයි කියන නම ලිව්වේ. දැන් එහෙම ලියන්නේ නැහැ. දැන් ලියන්න ඕනේ බෙදා හැරීමේ වියදම් කියලා විතරයි. ඉස්සරලාම ලියන අපි බෙදා හැරීමේ වියදම්. බෙදා හැරීමේ වියදම් ලිව්වට පස්සේ බෙදා හැරීමේ වියදම් වලට අවශ්‍ය රූල් 3-4ක් අපි දන්නේ කොච්චර ඉදි කියලා ඒවට ඉඩ තියාගමු. රූල් 4ක් විතර අපි තියාගත්තා. ඊට පස්සේ දාන දෙවෙනියට ලියන්න අපි පරිපාලන වියදම්. දෙවෙනියට අපි දානවා පරිපාලන වියදම්. පරිපාලන වියදම්ත් අපි දන්නේ කොච්චර දිනනවද කියලා අපි ඒවල රූල් 3-4ක් තියාගත්තා. ඊළඟට අපි ගන්නවා ඊළඟට අපි දාන්නේ මූල්‍ය වියදම්. ඉස්සර මේක මූල්‍ය හා වෙනත් වියදම් කියලා දෙකම එකට දැම්මේ දැන් මූල්‍ය වියදම් වෙනමයි වෙනත් වියදම් වෙනමයි කියලා දිනුම් දෙක වර්ගීකරණ දෙකකට දානවා. හරි. දැන් මේව තමයි අපේ ආකෘතිය එන්නේ. අපි දැන් ඊට පස්සේ ගාන හදන් යද්දි මේක පුරවගෙන යන්න පුළුවන්. ඊළඟට අපිට තියෙනවා ශේෂ පත්‍රය. එහෙම නැත්නම් අපි කියනවා මේක මූල්‍ය තත්ත්ව විස්තරය කියලා කියනවා මේකට. නවතම අලුතෙන්ම නම කියන්නේ ඉස්සර තමයි ශේෂ පත්‍රය කිව්වේ. දැන් කියන්නේ මූල්‍ය තත්ත්ව විස්තරය. මේකත් ඉස්සර හදු තිරස් ක්‍රමයට දැන් හදන්නේ සිරස් ක්‍රමයට. ඒකෙත් ආකෘතිය වෙන මෙහෙම එන්නේ. ඒකෙත් මම තීරු තුනකට බෙදා ගන්නවා. තීරු තුනෙන් පස්සේ මේකේ තීරු තුනක් හදාගත්තා. ඊට පස්සේ තීරු තුනෙන් පස්සේ මම මේකේ දිනුවේ නම ලියනවා මුලින්. අපි අර ආදායම් ප්‍රකාශය ලිව්වා වගේම මේකේ ලියන්නේ රූල් තුනකට ලියන්න. රූල් තුනකට ලියද්දී මුලින්ම ලියන්නේ රවිගේ ව්‍යාපාරය කියලා ව්‍යාපාරයේ නම උඩින්ම ලියන්න ඕනි. ඊළඟට දිනේ දාන්න. දිනේ අපි අතනින් දැම්මේ අවසන් දිනට මේ දිනෙන් අවසන් වර්ෂය සඳහා කියලා. නමුත් මේකේ දාන්නේ දිනට. දිනයකට තමයි මේක හදන්නේ. 12/31 දිනට මෙතෙන් දානවා මූල්‍ය තත්ත්ව විස්තරය. මේකෙත් ඔයා මුලින්ම වත්කම් ටික දාන්නේ. වත්කම් කියලා ලිව්වා. ඊළඟට ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම්. ඒකට වයිඩ තියාගන්න. කීයක් තියෙනවද අපි දන්නේ නැහැ. ඊළඟට ලියන්න ජංගම වත්කම්. ජංගම වත්කම් 4ක් දැම්මා. 4ක් 5කට ඉඩ තියාගත්තා. ඊට පස්සේ හිමිකම් හා වගකීම්. හිමිකම් හා වගකීම්. ඒකටත් අපි තියෙන්න ඕනේ මෙතන සාමාන්‍යයෙන් ප්‍රාග්ධනයයි ඒකට එකතු වෙනවා. එහෙම නැත්නම් අඩු වෙනවා. ශුද්ධ ලාභය අලාභය පාවොත් ඒක අඩු කරන්න ඕනේ.
ඊළඟට ලියන්න ජංගම නොවන වගකීම්. ජංගම නොවන වගකීම් වලට ඉඩ තියාගන්න. ඊළඟට දාන්න ජංගම වගකීම්. මෙතන එන්නේ මෙහෙමයි. මෙතන ආකෘති අපි සෙද්දි ජිනුම නම් ලියන්න ඕනි. හරි අපි මේ විදිහට මූල තත්ත්ව ප්‍රකාශනයත් අපි මෙහෙම ආකෘති හදාගමු. ඊට පස්සේ මූල තත්ත්ව ප්‍රකාශනයේ මෙතන දාන්නේ පිරිවැය. මෙතන දානවා සමුච්චිතශය. මෙතනින් දානවා අපි සුද්ධ අගය. එහෙම නැත්නම් ධාරණ අගය කියලා කියනවා. සුද්ධ අගය කියලා කියනවා. මේ විදිහට ආකෘති අපි ඉස්සෙල්ලාම හදා ගන්න ඕනේ. මේ ආකෘති හදාගත්තට පස්සේ අපිට පුළුවන් අවශ්‍ය ගිණුම් ටිකට දාගෙන යන්න. දැන් අපි ඉස්සෙල්ලාම ගානක් හදනකොට මේම ආකෘතිය හදලා ඉස්සෙල්ලාම මේ අමතර තොරතුරු වලින් ගාන පටන් ගත්තාම හරි. ඉස්සෙල්ලාම පටන් ගන්න ඕනේ අමතර තොරතුරු. අපි බලමු අමතර තොරතුරු මොනවද තියෙන්නේ. 2015 12 31 දිනට බඩු තොගේ 30000යි. මේ කියලා කියන්නේ මොකක්ද? 2015 12 31 කියලා කියන්නේ වර්ෂයේ අවසානයේ අපි මේක තමයි ගන්නේ අවසන් තොගේ විදිහට. අවසන් තොගේ විදිහට කෙලින්ම අපි මෙතන හදාගෙන තියෙනවා අවසන් තොගේ දාන්න තැන. එතනින් දාගන්න අවසන් තොගේ 30000යි. අපි පහසුවට ගණනය කිරීමේදී සුළු කිරීමේ පහසුවට අඩු කිරීම වගේ දේවල් දානකොට වරහන් ඇතුලේ දාගත්තාම ලේසි. ඊට පස්සේ අපිට හදද්දී පුළුවන් හොයාගන්න මේක අඩු කිරීමක් කියලා ගාන සුළු කරද්දී. මේ අවසන් තොගේ කියන එක අපි එතනින් අඩු කරනවා වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අපි දන්නවා ජංගම වත්කමක් පාංගම වත්කමක් විදිහට අපි මේ තොගේ කියලා 30000ක් දානවා. අවසන් තොගේ කියන්නේ ජංගම වත්කමක්. ඊළඟට අපිට කියන තියෙන යන්ත්‍ර වාර්ෂිකව 110 වගේ සරල මාර්ග ක්‍රමයට ෂෙයා කළ යුතුයි. වර්ෂ යන්ත්‍රය 110ක් ගානේ ෂෙයා කරන්නලු සරල මාර්ග ක්‍රමයට. අපි බලන්න යන්ත්‍රයේ පිරිවැයට කීයක් තියෙනවද කියලා. යන්ත්‍රයේ පිරිවැයට තියෙනවා 1,50,000. මේකට 110ක් බැලුවා. 15,000යි. යන්ත්‍ර ෂෙයා 15,000. යන්ත්‍ර ෂෙයා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ගන්නේ පරිපාලන වියදමක්. යන්ත්‍රය කියලා කියන්නේ පරිපාලන වියදම. පරිපාලන වියදම් කියන කාණ්ඩයට ලියන්න යන්ත්‍රය 15,000යි. ඊළඟට අපි ඔය යන්ත්‍රය 15,000 කොහොමම දාගන්න ඕන තව තැනක් තියෙනවා. ඒක තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ගත්තොත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපි ජංගම නොවන වත්කම් වල තියෙනවා. අපි එතන ලියා ගන්න ඕනි. අපි ඕකත් ලියන්නේ ද්‍රවශීලතා අනුපිළිවෙල කියන අනුපිළිවෙලක් තියෙනවා. ද්‍රවශීලතාවය කියලා කියන්නේ වත්කමක් ඉක්මනින්ම මුදල් බවට පත් කර ගැනීමේ හැකියාව. මේ ද්‍රවශීලතාවය අඩුම එකේ ඉඳලා තමයි ඔය ජංගම නොවන වත්කම් ලියන්නේ. ඉතින් ද්‍රවශීලතාවය අඩුම ගත්තොත් මෙතන තියෙන වත්කම් වලින් ඒ කියන්නේ ඉක්මනින්ම මුදල් බවට පත් කර ගැනීමේ හැකියාව අඩු ඉඩම් ගොඩනැගිලි. අපිට ඉඩම් ගොඩනැගිලි විකුණනට වඩා ලේසියෙන් අපිට පුළුවන් යන්ත්‍රයක් විකුණ ගන්න. ඒක විකුණලා සල්ලි කරගන්න පුළුවන්. නමුත් ඉඩමක් ගොඩනැගිල්ලක් විකුණද්දී ටිකක් කාලයක් යනවා. ඒකට තරව කරුව දාලා කෙනෙක් වාගන්න. ඉතින් ඒ හින්දා අපි ඒකට කියනවා ද්‍රවශීලතාවය අනුපිළිවෙල කියලා. ඒ අනුව අපි ඉඩම් ගොඩනැගිලි කියන එක මුලින්ම ලියනවා. ඊට පස්සේ තමයි යන්ත්‍ර තියෙන්නේ. තව ඊට පස්සේ මෝටර රථ වගේ මොන හරි දෙයක් තියෙනවනම් ඒකත් ඊට පස්සේ ලියන්න පුළුවන්. ඔයා යන්ත්‍රයේ පිරිවැය හොයාගන්න. යන්ත්‍රයේ පිරිවැය හොයන්න යන්නේ අපිට කෙලින්ම දීලා තියෙන 1,50,000යි. ඊළඟට සමුච්චිත ෂෙය කියන තැනට අපි දාන්න ඕනේ මෙතෙක්කල් යන්ත්‍රයේ ෂෙය කරපු සියලුම ෂෙය. අපිට මේ ගානේ නම් දීලා නැහැ සමුච්චිත ෂෙය කියලා කලින් පරණේව ෂෙය කරා කියලා මුකුත් එහෙම කියලා නැහැ. එහෙම තියලා තියෙනවා නම් අපි ඒකත් එකතු කරනවා. ඒක නැති හින්දා අපි දැන් හොයාගත්ත මේ අවුරුද්දට හොයාගත්ත 15,000 දානවා. අපි මේ 15,000 අඩු කරනවා 1,50,000න්. එතකොට 1,35,000ක් විදියට අපිට යන්ත්‍ර ෂෙය එනවා. හරි. ඊළඟට ණය ගැතියන්ගෙන් 3,000ක් බොල් ණය ලෙස කපා හැරිය යුතුයි. ණය ගැතියන්ගෙන් 3,000ක් බොල් ණය විදියට කපා හරින්නලු.
බොල් ණය කියලා කියන්නේ සාමාන්‍යයෙන් බෙදා හැරීමේ වියදමක් විදිහට තමයි ගන්නෙ. ඒ කියන්නේ විකිණීමේදී හම්බෙච්ච වියදමක් තමයි බොල් ණය කියලා කියන්නේ. බොල් ණය කියලා කියන්නේ අපේ දීපු මුදල් ණයට දීපු ණය ගැටියන්ගෙන් නොලැබී යාමේ හැකියාවකට අපි කියනවා බොල් ණයක්. ඒ සල්ලි අපිට ලබා ගන්න බැරි වෙයි කියලා තමයි අපි බොල් ණයක් විදිහට කියන්නේ. එහෙනම් බොල් ණයක් නම් ඒක දාන්න පරිපාලනයේ බෙදා හැරීමේ වියදම් වලට බොල් ණය කියලා රුපියල් 3000. ඒක දාන්න කලින් ඔයා බලන්න තවත් බොල් ණය මොනවා හරි මේ ශේෂ පත්‍රයේ ශේෂ පිරික්සුමේ දීලා තියෙනවද? මේක බලාගෙන යන්න. අපි ඊළඟට අවසාන බඩුතෝගේ දැම්මා සරල මාර්ග ක්‍රමයට ෂෙයා කරා. ඊට පස්සේ ණය ගැතියන්ගෙන් 30%ක් බොල් ණය ලෙස කපා හැරීම මේ 3000ක් බොල් ණය ලෙස කපා හරින්න ඕනේ. අපි බොල් ණය විදිහට සටහන් කරන්න ඕනි. ණය ගැතියන්ගේ බෙදා හැරීමේ වියදම් වල 3000ක් බොල් ණය බොල් ණය 3000යි. මේක බෙදා හැරීමේ වියදමක්. ණය ගැතිය ඇති වෙන්නේ බාණ්ඩ විකුණන්න ගිහිල්ලා. ඒකින්ද අපි ඒක බෙදා හැරීමේ වියදමක් විදිහට තමයි ගන්නෙ. අපි ඊට පස්සේ ණය ගැතියෝ කියන එක ඒ වගේම සටහන් කරගන්න ඕනේ නැවත. අපේ ආදායමේ මූල්‍ය තත්ත්ව විස්තරයේ ණය ගැතියෝ අපි මූල්‍ය තත්ත්ව විස්තරයේ ඉන්න අපේ ණය ගැතියෝ 30000ක් ඉන්නවා ණය ගැතියෝ. අපි ඒ 30000න් අඩු කරනවා 3000. බොල් ණය විදිහට 3000ක් අඩු කළා. අපි ණය ගැතියෝ විදිහට දාන්නේ 27000යි. ඒක මූල තත්ත්ව විස්තරේ දාන ණය ගැතියෝ විදිහට 30000න් 3000ක් අඩු කළා 27000යි. අපිට ඊට පස්සේ ප්‍රධාන වශයෙන්ම අමතර තොරතුරු ටික ඉවරයි. දැන් අපිට තියෙන මුල ඉඳලා අනිත් විස්තර ටික දාන් යන්න. ඊට පස්සේ තියෙනවා ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය ලක්ෂ 5යි. අපි ඒකත් දානවා ලක්ෂ 5යි. ඊළඟට කියලා තියෙනවා ආරම්භක තොගය දීලා තියෙනවා 10000යි. ආරම්භක තොගය අපි දාන්නේ මූල්‍ය ආදායම් ප්‍රකාශයේ අපි ආරම්භක තොගයෙන් දාන්න තැනක් හදාගෙන තියෙන්නේ කියලා. අපිට ඒවට දැන් අවශ්‍ය තොරතුරු ටික පුරවගෙන යන්න විතරයි තියෙන්නේ. 10000යි. ඊළඟට තියෙනවා ගැනුම් 280000යි කියලා. ගැනුම් 280000 කියන එක අපි ඒකත් මෙතනට එකතු කරනවා 280000. ඊළඟට අපිට තියෙන්නේ විකුණුම් 350000යි. අපි ආදාර තැන් වල ඒ ටික දාගෙන යන්න විතරයි තියෙන්නේ. ණය ගැතියෝ අපි දැම්මා. ණය හිමියෝ තියෙනවා 13000ක්. ණය හිමියෝ කියන වගකීමක් ණය හිමියෝ වගකීම කියන එක අපි ඇතුළත් කරන්නේ ජංගම වගකීම් කොටසේ දානවා. ණය හිමියෝ 13000යි. ජංගම වගකීමක් වශයෙන් අපි දානවා ණය හිමියෝ 13000යි. ඊළඟට තියෙනවා 15% බැංකු ණය පොලි 50000ක් කියලා. 15% බැංකු ණය පොලි 50000ක් කියලා කියන්නේ බැංකු ණය කියලා කියන්නේ දීර්ඝකාලීන වගකීමක්. එහෙනම් බැංකු ණය කියලා අපි 50000යි කියලා මේ ඔක්කොම අපේ තොරතුරු දීලා තියෙන්නේ. එහෙම දානවා. ඒ වගේ දැම්මට පස්සේ අපි අනිවාර්යෙන් බලන්න ඕනේ බැංකු ණය පොලි කියලා ශේෂ පිරික්සුමේ තියෙනවද කියලා. බැංකු ණය පොලි කියලා රුපියල් 3000ක මුදලක් තියෙනවා. අපි බලමු 15%ක් කියලා කියන්නේ කොච්චරද කියලා 50000ට. 50000ට 15%ක් කියලා කියන්නේ කියලා කියන්නේ අපිට එනවා 7500ක මුදලක්. 7500ක මුදලක් එනවා. නමුත් අපි බලන්න මෙතන බැංකු ණය ගෙවලා තියෙන්නේ බැංකු ණය පොලි විදිහට ගෙවලා තියෙන්නේ රුපියල් 3000ක් තමයි. රුපියල් 3000ක් තමයි බැංකු ණය පොලි විදිහට ගෙවලා තියෙන්නේ. එහෙනම් තව අපි 4500ක් ගෙවන්න ඕනි උපචිතයි. ඒ කියන්නේ වගකීමක්. එහෙනම් ඔයාගේ බැංකු ණය පොලි සම්පූර්ණ මුදලම ඔයා දාන්න ඕනි මූල්‍ය ආදායම් ප්‍රකාශයට. අපි ඒක දාන්නේ මූල්‍ය වියදම් යටතේ. මූල්‍ය වියදම් යටතේ දාන්න බැංකු ණය පොලි සම්පූර්ණ මුදල බැංකු ණය පොලියක් විදිහට දාන්න 7500යි. ඊළඟට වාගේ මූල්‍ය තත්ත්ව විස්තරය ගන්න. ඒකෙදි ජංගම වගකීමක් විදිහට දාන්න 3000 ගෙවලා තියෙන 4500ක් අපි තව ගෙවන්න ඕනි. අපි වගකීමක් ඒක උපචිත බැංකු ණය පොලි. හරි.
ඊට පස්සේ ඉඩම් ගොඩනැගිලි පිරිවැයට ලක්ෂ 4යි. ඒබැයි ෂෙයා කිරීමක් නැහැ. ගොඩනැගිලි ඉඩම් ගොඩනැගිලි ෂෙයා වීමක් නැහැ කියලා තියෙන්නේ. අපිට ෂෙයා ප්‍රමාණයක් දීලා නැහැ. එහෙනම් නිකම් මේ ගාන දාන්න. යන්ත්‍ර පිරිවැයට 1,50,000යි අපි ඒක දැම්මා. බැංකු ණය පොලිය දැම්මා. පරිපාලන වේතන 14,000ක් කියලා තියෙනවා. ඒක දාන්න පරිපාලන වියදමක් විදියට බෙදා හැරීමේ නෙමෙයි පරිපාලන වියදම් වල දාන්න. පරිපාලන වේතන රුපියල් 14,000යි. ඊට පස්සේ දුම් වට්ටම් කියලා දෙනවා. දුම් වට්ටම් කියලා කියන්නේ වියදමක්, බෙදා හැරීමේ වියදමක්. දුම් වට්ටම් විදියට දාන්න 3,200ක්. ලද වට්ටම් තියෙනවා. ලද වට්ටම් කියලා කියන්නේ ආදායමක් අපිට හම්බෙච්ච ලද වට්ටම් දාන්න 5,000ක්. ලද වට්ටම් 5,000ක් දාන්න. ඊට පස්සේ තියෙනවා වරිපණම්. වරිපණම් කියන්නේ වියදමක්. වරිපණම් කියන එක පරිපාලන වියදම් වලට දාන්න. වරිපණම් විදියට 8,000ක් ගෙවලා තියෙනවා. ඊට ප්‍රචාරණයක් කියලා 12,500ක් වියදමක් ගිහින් තියෙනවා. ප්‍රචාරණය 12,500 කියන එක අපේ වැටෙන්න ඕනි. බෙදා හැරීමේ වියදමක් ප්‍රචාරණය 12,500යි. ඊට පස්සේ අතති මුදල් කියලා 7,300ක් තියෙනවා. ඒ අතති මුදල් 7,300ක් වාගේ ජංගම වත්කමක් විදිහට මුදල් වලින් දාගන්න 7,500ක්. අපේ එච්චරයි එතකොට ගානේ දාන්න තියෙන අපිට තියෙන දැන් ගාන සුළු කරගෙන යන්න තමයි තියෙන්නේ. අපි ගණන් ටික අඩු කරලා එකතු කරලා බලාගෙන යන් ගාන කොහොමද එන්නේ කියලා. මුලින්ම විකුණුම් දීලා තියෙනවා. ඊට පස්සේ ගැනුම් ආරම්භක තොගේ 10,000යි 2,80,000ක් දීලා තියෙනවා. එතනින් අපි එකතු කරාම 2,90,000ක් වෙනවා. මේ 2,90,000න් ඔයා අඩු කරන්න තියෙනවා 30,000ක්. 30,000ක් අඩු කරාට පස්සේ විකුණුම් පිරිවැය විදියට වාට එනවා 2,60,000ක්. විකුණුම් පිරිවැය විදියට එනවා වාට 2,60,000. ඊට පස්සේ 3,50,000න් 2,60,000ක් අඩු කරගන්න. අඩු කරාට පස්සේ 90,000ක් විදියට එනවා දල ලාභය. 90,000ක් විදියට එනවා දල ලාභය. ඊට පස්සේ බලන ආදායම් තීරය මොනවද තියෙන්නේ කියලා. ආදායම් තීරය ලද වට්ටම් 5,000 විතරයි තියෙන්නේ. 5,000 ගත්තා ඉස්සරහට. ආදායම් තීරුවේ ලද වට්ටම් 5,000 තියෙනේ 5,000 ගන්න. එතකොට 90,000යි 5,000යි 95,000යි. ඊට පස්සේ වෙන වෙනම පරිපාලන වියදම් වල එකතුව, බෙදා හැරීමේ වියදම් වල එකතුව ගන්න. බෙදා හැරීමේ වියදම් වල එකතුව තියෙන්නේ මේ තුනේ එකතුව ගන්න 18,700යි. අපි ගත්තේ 3,000යි 3,200යි 12,500යි එකතුව. ඊළඟට වර තියෙනවා පරිපාලන වියදම් වලට තියෙනවා 15,000යි 14,000යි 18 15,000යි 14,000යි 8,000ක් තියෙනවා. මේ තුනේ එකතු වෙනවා 37,000ක්. ඊට අමතරව වාට මූල්‍ය වියදම් තියෙන 7,500 විතරයි. මේ 7,500ක් ගන්න ඉස්සරහට. එතකොට මේ සියලුම වියදම් අඩු කරාට පස්සේ ධන ලාභයෙන් මේ වියදම් අඩු කරාට පස්සේ වාට එන ගානට අපි කියනවා සුද්ධ ලාභය කියලා. මේකෙන් එන අඩු කරාට පස්සේ එන ගානට අපි කියනවා සුද්ධ ලාභය කියලා. එහෙනම් 95,000න් අඩු කරන්න 18,700කුයි ඊට පස්සේ 37,000ක් සහ 7,500ක් කියන තුනම 95,000න් අඩු කරගන්න ඕනේ. එතකොට අපිට එන උත්තරය 31,500 95,000න් අඩු කරන්න ඕනේ 18,000යි 37,000යි 7,500යි. ඒ ටික අඩු කරාට පස්සේ වාට එනවා 31,800ක් කියලා උත්තරයක්. මේ 31,800 කියලා උත්තරය ආවේ මේ 95,000න් මේ වියදම් ටික ඔක්කොම පරිපාලන බෙදා හැරීම නිසා මූල්‍ය වියදම් අඩු කරාට පස්සේ අපි මේ උත්තරේට කියනවා සුද්ධ ලාභය. right. මෙච්චරයි අපිට ආදායම් ප්‍රකාශනයේ තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ ශේෂ පත්‍රයට එහෙම නැත්නම් මූල්‍ය තත්ත්ව විස්තරයට. අපි කලින් කතා කරා මේ මූල්‍ය තත්ත්ව විස්තරයෙන් කරන්නේ ඔයාගේ වත්කම් වක්කිය හිමිකම් කියන ප්‍රාර්ථන මේ මූලික ගිණුම් කරන සමීකරණය තමයි පෙන්නන්නේ. අපි ගාන හරියට හැදුවා නම් මේ ගාන සමාන වෙන්න ඕනි වත්කම් සහ වක්කිය. බලමු ගාන කොහොමද සමාන වෙනවද කියලා. මුලින්ම තියෙනවා පිරිවැය ටිකක් තියෙනවා. ලක්ෂ 4යි 1,50,000 එකතුව 5,50,000යි. ෂේවල එකතුව එන්නේ 15,000යි. මෙතන තියෙන්නේ ලක්ෂ 4යි 1,35,000යි එකතුව
5,35,000යි. වත්කම් වල එකතුව තියෙනවා 30000 27000 7300යි. මේ තුනේ එකතුවට අපි ගන්නවා මේ තුනේ එකතු වෙනවා 64300ක්. 64300ක් එනවා. මේ 64300යි 5,35,000යි දෙකේම එකතුව ගන්න. ඒ තමයි මුළු වත්කම්. මේ දෙක එකතු වෙනවා 5,99,300ක්. මේ තමයි මුළු වත්කම්. එහෙනම් මුළු වත්කම් වලට අපි ළඟ තියෙන හිමිකම් සහ වගකීම් සියල්ලම සමාන වෙන්න ඕනේ. හිමිකම් සහ වගකීම් දෙකේ එකතුවක් 5,99,300ක් වෙනවා. බලමු හිමිකම් කොහමද කියලා. අපි සුද්ධ ලාභයේ විදියට ගෙනාවා 31,800ක්. හරි. අපි ඊළඟට මේකේ ප්‍රාග්ධනයයි සුද්ධ ලාභය ගත්තා. ඊට පස්සේ බැංකු ණය 50000ක් තියෙනවා. ඊට පස්සේ ජංගම වගකීම්. ජංගම වගකීම් වල අපි එකතුව ගමු 13000යි 4500යි. මේ දෙක එකතු වෙනවා 17500ක්. අපිට එහෙනම් එනවා මුළු හිමිකම සහ මුළු හිමිකම වගකීම් 5,05යි 31,800යි 50,17,500යි මේ තුනේ එකතු වෙනවා 5,99,300ක්. එහෙනම් අපේ ගාන නිවැරදි. වත්කම් වල එකතුවත් 5,99,300යි. හිමිකම් හා වගකීම් වල එකතුවත් 5,99,300යි. එතකොට අපේ ගාන බැලන්ස් වෙලා තියෙන්නේ. මේකේ තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්කම් සමානයි ප්‍රාග්ධනීය ධන වගකීම් කියන